අයිබෝවන් ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අදත් සුපුරුදු ලෙන්ගතුකමත් එක්ක ඔබ මුණ ගැහෙන්න අපි සූදානම් වෙනවා යාත්‍රා සමග. සෞන්දර්ය දවස කියන්නේ ඔබ අපි මුණ ගැහිලා කතා බහ කරන සාකච්ඡා කරන ජීවිතයට අරුත්බර වූ යමක් එකතු කර ගන්නට පුළුවන් වූ කාල සීමාවක් වෙන් කරන්න තමයි අපි හැමදාම බලාපොරොත්තු වෙන්නේ මේ සුවිශේෂී වූ කාල පරාසය තුළ. අදත් අපේ යාත්‍රා සමග එකතු වෙමින් වර්තමාන තත්ත්වය තුළ වර්තමාන තත්ත්වය කියපුවහම ඔබත් මමත් අපි හැමෝම දන්නවා රටක් විදිහට ලෝකයක් විදිහට සමස්ත මානව වර්ගයාම අද දවසේදී මුහුණ දීලා තියෙන තත්ත්වය ඒ අනුව දැන් මේ වෙනකොට අපි කොවිඩ් එක්ක ජීවිතේ සාමාන්‍ය තත්ත්වයකට පත් වෙමින් එහෙම නැත්නම් මේ COVID-19 එක්ක ජීවත් වෙන්න පටන් අරගෙන තියෙනවා. හැබැයි මේ ජීවත් වීමත් එක්ක අපේ හිතවලට දැනෙන හැඟීම් අපිට අහන්න දකින්න ලැබෙන දේවල් ජනමාධ්‍යෙන් වෙන්න පුළුවන්, කටකතා වලින් වෙන්න පුළුවන්, සමාජ වටපිටාවෙන් වෙන්න පුළුවන්, ළඟපාත හිතවත් අයගෙන් වෙන්න පුළුවන්, දුරකථනයකින් වෙන්න පුළුවන්. ලැබෙන තොරතුරුත් එක්ක අපි දකින දේවල් එක්ක අපිට විඳින්න සිද්ධ වෙන දේවල් එක්ක අපි හැමදෙනාගේම මානසික තත්ත්වයන් විවිධාකාරයි. ඒ විවිධාකාර වූ මානසික තත්ත්වයන් තුළ මිනිසුන්ගේ සිතුම් පැතුම් වෙනස් වෙනවා. ඒ සියල්ලත් එක්ක ජීවත් වීමේ ක්‍රමවේදයත් වෙනස් වෙලා තියෙනකොට අපි අද දවසේදී බලාපොරොත්තු වෙනවා නිවැරදිව ජීවත් වෙන්නට මේ සමග ජීවිතය ඉදිරියට ගමන් කරන්නට අපේ කටයුතු සාමාන්‍යකරණය කරගනිමින් සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න අපි කොහොමද සූදානම් වෙන්න ඕන සහ බුදුදහම ආශ්‍රයෙන් අපිට මොනවද ගන්න තියෙන කරුණු කාරණාවන් බවට පත් වෙන්න කියන දේ සාකච්ඡා කරන්න අපි සූදානම් වෙනවා. මේ කතා බහ ටිකක් පුතුල විදිහට එහෙම නැත්නම් ටිකක් විසිරුණු ආකාරයකට අද දවසේ අපි ඔබත් එක්ක බෙදා හදා ගන්න තමයි සූදානම් වෙන්නේ. මේක එක තැනකට විතරක් කොටු වෙච්ච රාමු වෙච්ච කතා බහකට එහා ගියපු සුවිශේෂී කතා බහක් බවට පත් වෙයි කියලා මම ඔබට මුලින්ම පුංචි ඉඟියක් ලබා දෙන්න සූදානම්. ඒ සිහිපත් කිරීමත් එක්ක බොහොම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගන්න සූදානම් අද දවසේත් අපේ ගෞරවනීය ආරාධනාව පිළිගෙන අපේ මැදිරියට වැඩම වදාළ මහා සංඝරත්නය මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ කතිකාචාර්ය දෙකටන රජහේන ගුණසිරි සදහම් නිකේතනයේ ගරු අධ්‍යක්ෂ දුරන්දර කඩුගන්නාව මුදලිවත්ත දීපාලෝක විහාරයේ විහාරාධිපති අවසරයි පූජනීය ලෝකන් ඥානන්ද අපි හඳුන්වන්නේ බොහොම ගෞරවයෙන් ඔබ වහන්සේ පිළිගන්න අපේ වැඩසටහන වෙනුවෙන්. ඒ සමගම අපි අද දවසේත් ආරාධනා ලබා දුන්නා ඉතාමත් ගෞරවපූර්වකව දංගල්ල රජමහා විහාරයේ විහාරාධිපති දොම්පේ සියනෑ ජාතික පාසලේ ගරු විදුහල්පති අනුරාගොඩ ධම්මාරාම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට අවසරයි අපි හඳුන්වන්නේ බොහොම ගෞරවයෙන් පිළිගන්න ඔබ වහන්සේවත් අපේ වැඩසටහන වෙනුවෙන්. ඒ සමගම අපි ඉතාමත් ගෞරවයෙන් নমස්කාර පූර්වකව අද දවසේ වඩින්නට කියලා ආරාධනා කළා නාරංවල ශ්‍රී සුමනකීර්ති මහපිරිවෙන්හි ආචාර්ය ශාස්ත්‍රපති රාජකීය පඬිත පුටුපාගල ඥාන බුද්ධි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අවසරයි අපි හඳුනන බොහොම ගෞරවයෙන් වහන්සේත් පිළිගන්න වැඩසටහන වෙනුවෙන් අපේ හාමුදුරනේ මේ වර්තමාන තත්ත්වයට එක්ක අර මම වැඩසටහන පටන් ගන්න කිව්වා වගේ හැම දෙයක්ම ටිකක් වෙනස් වෙලා තියෙනවා. නමුත් මේ වෙනස් වීමත් එක්ක අපිත් වෙනස් වෙමින් ජීවිතය ඉදිරියට ගෙන යන්න ඕන. එතෙන්ට වටින කාරණා තමයි අද දවසේ අපි ටිකක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබ වහන්සේ බොහොම ගෞරවයෙන් ආරාධනා කරන්නේ වර්තමාන තත්ත්වයට එක්ක අපේ වැඩසටහනට අද අලුත් ආරම්භයක් ලබා ගත්තොත් වටිනවා. හැම දිනාටම සුවදායක රාත්‍රියක් වගේම සුවදායක ජීවිතයකට ආශිර්වාද කරමින් අද මේ යාත්‍රා වැඩසටහන තුළින් කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාව කරුණු අපි හැම දිනාටම ජාති ආගම් පක්ෂපාත කුල ආදී ભેද වලින් තොරව සියලු දෙනාටම පොදු වෙන කරුණු කියලායි මම විශ්වාස කරන්නේ. දැන් අපි මේ ගත කරන අවස්ථාව සාමාන්‍යයෙන් හඳුන්වන්නේ සංක්‍රාන්ති අවධියක් කියලා. මම දැක්කා අන්තර්ජාලයේ විවිධ අවස්ථාවන් වලදී මේ දැන් මේ පරිවර්තන යුගයක් සංක්‍රාන්ති අවධියක් කියලා සඳහන් කරලා තියෙනවා. ඒක ඇත්ත. අපට එතකොට මේ ආව පිළිවෙල වෙනස් කරලා වෙනත් ක්‍රමයකට අවතීර්ණ වෙනකොට හැම කෙනෙකුටම ඒක විවිධාකාරයෙන් දැනෙනවා. සමහරු කැමැත්තෙන් වෙනස් වෙන්න හිතනවා. තව සමහර අය අකමැති නමුත් වෙනස් වෙන්න සිද්ධ වෙනවා. ඒ වෙනසට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඇයි මේ ලෝකයේම දැන් මුහුණ පාලා තියෙන
මේ COVID-19 වසංගත තත්ත්වය තමයි ඒකට මූලික හේතුව වෙලා තියෙන්නේ. අපි කැමති වුණත් අකමැති වුණත් මෙතෙක් කල් අපි ආව පුරුදු පුහුණු කරගෙන ආපු ක්‍රමවේදයන් වලින් බැහැරට යන්න වෙලා තියෙනවා. ඒ නිසානේ අපිට දැන් පින්කමක් කරන්න වුණත් මෙතෙක් කරගෙන ආපු ක්‍රමයට වඩා වෙනස් විදිහකට හිතලා කරන්න සිද්ධ වෙලා තියෙනවා. පහුගිය කාලෙදි කටින පින්කම් එහෙම තමයි සිද්ධ වුනේ. තවමත් එහෙමයි. මංගල උත්සව, අවමංගල අවස්ථාවන් සහ වෙන අනිකුත් හැම එකක්ම. ඉතින් එහෙම බැලුවාම හැම කෙනෙකුටම වගේ යම් යම් ආකාරයේ පීඩන අවස්ථාවන් එන්න පුළුවන්. ඒක සාධාරණයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා තරංග මහත්තයා සුසුකං වත ජීවාම ආතුරේසු අනාතුරා ආතුරේසු මනුස්සේසු විහරාම අනාතුරා කියලා. ඒ කියන්නේ රෝගාතුර වූ පුද්ගලයන් අතර අපි නිරෝගීව ඉමු කියලායි කියන්නේ. ඒ නිසා මේ වගේ අවස්ථාවක දැන් අපි මේ ජීවත් වෙන පරිසරය තුල අපට මානසික පීඩාකාරී අවස්ථාවන් ඇති කරවන්න බලපාන්නේ නැද්ද කියලා බලන්න. මේවා එකක් තමයි මේ වෙනකොට බස්නාහිර පළාතේ විතරක් නිවාස 17000ක් නිරෝධායනයට ලක් කරලා තියෙනවා ඒ සමාජිකයනුත් එක්ක කියලා. වරායාශ්‍රිත කලාපය මේ වෙනකොට අවදානම් කලාපයක් හැටියට හඳුනාගෙන තියෙනවා. අඩුම තරමේ මේ දවස් ටිකේ දවසකට එක්කෙනෙක් හරි කොරෝනා ආසාදිත තත්ත්වයටපත් වෙලා මරණයටපත් වෙනවා. 200-300ක් දිනකට ආසාදිතයන් හැටියට හඳුනා ගන්නවා. ඒ වගේම බන්ධනාගාර, පොලිසිය, රෝහල් ඇතුළු ආයතන හරහා අලුත් පොකුරු නිර්මාණය වෙනවා. ඒකනේ දැන් වචනේ අලුත් පොකුරු නිර්මාණය වෙනවා. ඊට අමතරව පාසල්, විශ්වවිද්‍යාල, පිරිවෙන්, අධ්‍යාපන විද්‍යාපීඨ මේ ඔක්කොම වසා දාලා තියෙනවා. ඒත් එක්කම ආයතනවල සේවක මණ්ඩල, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතනවල සේවක මණ්ඩල සීමා කරලා තියෙනවා. සමහරුන්ට ගෙදර ඉඳලා රාජකාරී කරන්න කියනවා. සමහරුන්ට රාජකාරියට එන්න එපා කියලා දැනුම් දීලා තියෙනවා. එහෙම වුණාම වැටුප්පල ප්‍රශ්න එනවා. ඇතම් මුදවිය ඒගොල්ලන්ගේ වචනෙන් කියනවා නම් මේ රෝල ගෙනියනවා කියලා කියන්නේ මේ ඕටි බටා ඒවමවත් එක්ක තමයි කියලා කියනවා. පඩියෙන් නම් යැපෙන්න බෑ කියලා. දැන් මෙහෙම අපි ආව ක්‍රමයක් තියෙනවා. ඒකෙන් දැන් බැහැර වෙන්න වෙලා තියෙනවා. තව කොච්චර කාලයකටද කියලා අපි කාටවත් හිතා ගන්න බෑ. ඒක නිශ්චිත නෑ. නමුත් ඒ වෙනස් වීම අපි හැමෝටම මුහුණ පාන්න වෙලා තියෙන අවස්ථාවක්. ඒකට නෑනේ දැන් සිංහලයන්ට විතරද, දෙමළ අයටද, නැත්නම් මුස්ලිම් අයටද එහෙම ભેදයක් නෑ. රටක් හැටියට ගත්තාම රටේ සියලු දෙනාටම මේවට මුහුණ පාන්න වෙලා තියෙනවා. මෙන්න මේක නිසා තමයි අපිට අර කරගෙන ආපු පුරුදුතාවයන් වල තවදුරටත් නිරත වෙන්න බෑ. ආසාව තිබුණත්, ඕනකම තිබුණත්. එතකොට තමයි තරංග මහත්තයා ওই පීඩනය කියන එක එන්නේ. එතකොට මේක මේ කොරෝනා කියන එක මේ කායික රෝගයක් නේ. ඒක මානසික ගැටලුවක් නෙවෙයි. ඒ කියන්නේ රෝගයක් නෙවෙයි. නමුත් කායික රෝගයක් වන කොරෝනා නිසා මානසික රෝග ගොඩක් මතුවලා තියෙනවා. අර පොකුරු මතුවෙනවා වගේ. දැන් මේකට මොකද කරන්නේ? මෙන්න මේ නිසා අපි හැම කෙනෙකුටම මේකට මේ ಜಾති ආගම් ભેදයක් නැහැ. රටවැසියන් හැටියට ගත්තාම හැමෝටම මේ தත්ත්වෙට මුහුණ පාන්න වෙලා තියෙනවා. ඒ නිසා අපිට අර කොරෝනා කායික ආබාධයක් වුණත් මානසික පීඩාකාරී අවස්ථාවකට මුහුණ පාන්න වෙලා තියෙනවා. ඒ අපි හිතන විදිහට, අපි බලාපොරොත්තු වෙච්ච විදිහට සහ පුරුදු වෙච්ච විදිහට මේක පවත්වාගෙන යාමට ක්‍රියාත්මක කිරීමට නොහැකි වීමයි. එනිසා අපි මේ අපේ පඬිතුමන් වහන්සේලා උත්සාහ කරන්නේ අපි අද රාත්‍රියේ මේ සියත යාත්‍රා සමග එකතු වෙන ඔබට විශේෂයෙන් මේ අවස්ථාව, මේ අවධිය හොඳට තේරුම් අරගෙන මෙවැනි අවස්ථාවකට අපි මුහුණ දෙන්නේ කොහොමද? ඒක පීඩාවක් බවට පත් කරගෙන ඒ මැත්තේම අපි
විඳවනවාද? එසේ නැත්නම් මේන් මිදෙන්න ක්‍රමයක් තියනවද? මොකද ඔබේ නිවෙසේ ඉන්න දරුවන්ටත් මේ පීඩාව තියෙනවා කියා ගන්න බැරි වුණාට. දොළ පුතාලටත් තියෙනවා. වැඩිහිටියන්ටත් තියෙනවා. කියා ගන්න පුළුවන් අය කියනවා මේක විවිධාකාරයෙන් එළියට දාන අවස්ථාත් අපිට පේනවා. ඒ කෙසේ නමුත් මේකට අපි කොහොමද අර බුද්ධ දේශනාවේ තියෙන විදිහට දැඩි ලෙස විරෝධතාවයන් ඉදිරිපත් කරමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන්නේ නැතුව මේකට මුහුණ දෙන්නේ සාර්ථකව කොහොමද කියන එක පිළිබඳවයි අවධානය යොමු කරන්නේ. එහෙමයි පැහැදිලි. වහන්සේ අපිට ඉතා හොඳ ආරම්භයක් විදිහට ලබා දෙනකොට මේ පැතිකඩයන් ගණනාවක් පිළිබඳව සිහිපත් කරමින් අපේ ගෞරවනීය ධම්මාරාම අපේ හඳුන්වන්නේ දැන් මේ අපේ නායක ස්වාමීන් වහන්සේ දේශනා කරපු කාරණාත් එක්ක අපිත් අහලා තියෙන දැන් මේ தত্ত্বය අපිට ඉතාමත් ඉක්මනින් නැත්නම් ශනිකව උදා වෙච්ච අවස්ථාවක් වුණත් කොහොම නමුත් පවතින தত্ত্বයට වෙනස් වෙන්නේ නැති සත්වයෝ වඳ වෙලා යනවා කියලා අපි අහලා තියෙනවානේ. එහෙම தত্ত্বයත් එක්ක වෙනස් වෙලා ඒකට හැඩ ගැහිච්ච පිරිස තමයි සත්ව ලෝකයේ ගත්තත් වර්තමානයේ දක්වා පවයතගෙන ඉන්නේ. දැන් මේ මනුෂ්‍යයා කියන සත්වයාටත් මේ தත්වයක් එක්ක හැඩ ගැහිලා ජීවත් වෙන්න අවශ්‍ය වටපිටාව හදාගන්න එක තමයි අපිට පේන්න තියෙන தත්ත්වය. හැබැයි මේක කියන තරම් ලේසි නෑ. ඔතන තමයි අපි හඳුනන්නේ ප්‍රශ්නේ තියෙන්නේ. ආරෝග්‍ය පරමාලාභ. නිරෝගීකම උතුම්ම ලාභය කියලා සඳහන් කරනවා. අපේ නිරෝගීකම පවතින රෝගයක් එනතුරු. මේ ශරීරයේ පවතින ප්‍රකට දිරුමක් එනතුරු. එතකොට මේ සත්වයාගේ ආරම්භයේ ඉඳලා අරගෙන බැලුවාම අපිට වරින් වර ඔය සුඛිත මුදිත අවස්ථා දුක්ඛිත අවස්ථාවට මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙනවා. මේ වසංගත තත්ත්වය අරගෙන බැලුවාම මේ COVID-19 කියන එක 2019 හැදුන හින්දා මේ COVID-19 කියලා භාවිතා කරන්නේ. වුහාන් ප්‍රදේශයේදී මේ රෝග තත්ත්වය ආරම්භ වුණා. ඒ අනුව 2019 COVID-19 කියලා අපි නම් කරනවා. සිංහල භාෂාවේ අපි කතා කරන කොරෝනා කියලා. සිංහල භාෂාවේ සංදියක් මේක. ස්වරාදීය සංදිය කොර උනා කියන එක තමයි කොරෝනා. ඇත්තටම දැන් කොර වෙලා තියෙන මිනිස්සු. කොරෝනා කියලා හැදලා දෙන කොර උනා කියන විසන්දිපත් ඒක. මිනිස්සුන්ගේ ආර්ථිකයේ දේශපාලන සමාජ මේ සමපැත්තක්ම මේ වෙනකොට බිඳිලා ගිහිල්ලා තියෙනවා. ඒ බිඳිලා ගිහිල්ලා තියෙන මේ වර්තමාන පවතිනා වූ වෛරසයත් හේතු කරගෙන. මිට ඉස්සලා ඉබෝලා කියලා වෛරසයක් ආවා. SARS කියලා වෛරසයක් ආවා. ඒ වගේ මැලේරියා වගේ රෝග තිබුණා. මේ වරින් වර මේ හටගත්තු වසංගත තත්ත්වයන් තුළ සමහර වෙලාවට මිලියන ගණන් ජීවිත අහිමි වෙලා තියෙනවා. සමහර වෙලාවට අපි මේ ජීවත් වෙනකොට හරි ආත්මార్థකාමීව ජීවත් වෙනවා. පුතා සඳහන් කරපු ආකාරයට අපිට මේ රෝගයත් එක්ක හැඩ ගැහෙන්න වෙනවද? එහෙම නැත්නම් සමාජයට ඔරොත්තු දෙන අය ඒත් එක්ක විනාශ වෙනවද කියන මේ ගැටලුවක් තියෙනවා. සමහර සතුන්ට පරිසරයට ආවේනික වෙන්න නොහැකි වුණොත් ඒ සතු වඳ වෙලා යනවා. එතකොට අපි අපේ පැත්තෙන් විතරයි කතා කරන්නේ. දැන් මේ රෝගේ ආරම්භයේ සමහර වෙලාවට කියන කවුරු හරි නිර්මාණය කරලා තවත් රටකට පහර දෙන්න හදපු එකක් කියලා. මතිමතාන්තර. තවත් මතයක් තියෙනවා සත්තුන්ගෙන් බෝනගල සර්පෙන්ගේ ආහාරයට ගැනීම තුළ මේක හැදුණයි කියලා. වවුලන් නිසා මේක රෝගයේ බෝනා කියලා. දැන් වර්තමාන වෙනකොට අර මුගටි කියන සත්තු මරලා දාන උගුඩුව මරලා දාන ඒ සත්තුන්ගෙන් මේ රෝගය බෝ වෙනවායි කියලා. එතකොට මේක වැරද්ද අපේ. නයි පොළොංගු මරාගෙන කෑවේ මිනිස්සු. මේ මානවයා. එතකොට ඔය කියන වවුල මරාගෙන කෑවෙත් මේ මානවයා. ඔය කියන උගුඩුව මුගටිය මරාගෙන කෑවෙත් මේ මානවයා. එතකොට අපි අනුන්ගේ ජීවිත අහිමි කරනකොට අපි හිතුවේ නැහැ මේ රෝගයන් පිළිබඳව. වර්තමානයේදී අපි කතා කරනවා අපි ගැන විතරයි. එතකොට මේ රෝගය ගැන කතා කරනකොට වර්තමානයේ තුල අපේ රට විතරක් නෙමෙයි ලෝකේ රටවල් 220ක් ප්‍රදේශත් එක්ක අරගෙන බැලුවාම මේ වසංගතයට ගොදුරු වෙලා තියෙනවා. ඒ වසංගතයට ගොදුරු වෙච්ච රටවල් වල අරගෙන බැලුවාම කෝටි 5ක් මෝල මේ වෙනකොට මේ වසංගතයේ ව්‍යාප්ත වෙලා තියෙන පැතිරලා ආසාදිත වෙනවා. ලස්ස 12කට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට මේ වසංගතයේ හේතුවෙන් ජීවිතක්ෂයටපත් වෙලා සිටිනවා.
එතන අපේ ලංකාවේ 50කට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට මේ වසංගත තත්ත්වයෙන් ජීවිතක්ෂයටපත් වෙලා සිටිනවා. හැබැයි මේ කවර වූ ආකාරය වුණත් සමහරලාට අපේ සමහර මානවයින්ට මේක පිළිබඳව අවබෝධයක් ගන්න අමාරුයි තව. ඒ වෙලාවට සමහරට බිය තැති ගැනීම විවිධ ආකාරයෙන් කතා කරන අවස්ථාවල් තියෙනවා පුතේ. ඒ වුණාට මේකෙන් ආරක්ෂා වෙන්න හෝ වෙනත් අයකට මේක ව්‍යාප්ත වෙනක වළක්වා ගන්නට හෝ ඒවා පිළිබඳව ගන්න ක්‍රියාමාර්ගවලදී අපි දක්වන හරි මැලිකම සමහර වෙලාවට මේ රෝගේ හංගවන්න උත්සාහ කරනවා. ඇත්තටම හංගවල වැඩක් නැහැ නේ. ඔය සැඟෙව්වට කමක් නැහැ. Taman ඔය මොනවා හරි නරක වැඩක් කරලා හදාගත්තු රෝගයක් නම් ඒක කියන්න බෑනේ. HIV වගේ නම්. ඔව් HIV වගේ කන්න සමාජයට කියන්න බෑ. ඒ හින්දා සංගවන්න වෙනවා. හැබැයි මේ වගේ රෝගයක් කවුරුත් වමනාවෙන් හදාගන්න එකක් නෙමෙයි. සමහර වෙලාවට අපේ අල්ලපු තැන තිබිච්ච විස බීජයක් එන්න පුළුවන්. එහෙනම් අපි කතා කරනකොට අපිට ආස්වාස ප්‍රස්වාස කාර්යාවලීදී සිදුවෙන ක්‍රියාදාමයක් තුළින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් වූ ආකාරය අර සත්වෙන් හා වෙනකොට අපි ගන්න ආහාර තුල සමහරලාට මේ විස බීජ තියෙන්නත් පුළුවන්. මේ හේතුන් තුල අපේ තියෙන්න ඕනේ මෙහෙම ස්වභාවයක් අපිට ආවොත් අදාළ ස්ථානයන් දැනුවත් කරලා අපි සුවපත් වෙන්නත් අනිත් අය අතරට යන මේ ව්‍යාප්තිය වළක්වා ගන්නයි කියන එකයි අපි කරගන්න ඕනේ. ඒ නිසාම විශේෂයෙන්ම දැන් ලෝකයේ අරගෙන බලුවාම අපේ රට එකාතකේ වාසනාවන්තයි. ව්‍යාප්තිය ගැන කතා කරනකොට සමහර රටවල මේනකොට දවසකට ලක්ෂ ඉක්ම යනවා. ලෝකේ බලවතා මේනකොට දවසට 1,50,000ක් විතර ආසාදිතයන්ගේ. එතකොට මේ ලෝක බලවතා මේනකොට දවසට 1,500ක් විතර මරණයට පත්වන්න උන්ගේ. අපේ රටේ විතර සෞඛ්‍ය ශාස්ත්‍රයේ වැදගත් මෙහෙවරක් ඉටු කරනවා. ඒ හින්දා අර සමහරට අපි දෙවියන් වඳිනවා නිල නොනලත් අපි කතා කරනවා දෙවිවරු කියලා කියන්න පුළුවන්. දැන් රෝහල් වල කාර්ය මණ්ඩල අරගෙන බලව වෛද්‍යවරු වෙන්න පුළුවන් වෙනස් සියලු සුළු සේවකයාගේ ඉඳලා. මේ කාර්ය දියයි විශාල මෙහෙවරක් කරනවා. මේ වසංගතයට ගොදුරු වුණාය එයින් සුවපත් කරවන්නත් මේක වළක්වා ගන්නත් ඒ මහ විශාල මෙහෙවරක් කරනවා. විශේෂයෙන් මේ රටේ තියෙන සමස්ත කාර්ය පද්ධතිය මේනකොට අඩපණ වෙලා තියෙනවා. ඒ කාර්ය පද්ධතියේ අඩපණ වෙලා තියෙන්නේ මේක වේගයෙන් ව්‍යාප්ත වෙන රෝගයක්. වේගයෙන් ව්‍යාප්ත වන රෝගයක් වන මේ රෝගියත් එක්ක මිනිස්සු තුල දකින්න පුළුවන්කමක් ලැබෙනවා. මේ රෝගයත් එක්ක සමහරලාට බරපතල වූ ආකාරයේ ආබාධ තියෙන අයට මේ වෛරසය ශරීරයට අහම මේක අවධි 3ක් ගැන කතා කරනවා. පළවෙනි අවධිය දින 3ක් දක්වා. මම පස්සේ දෙවෙනි වටේදී ගැන කතා කරනවා. ඊළඟට දෙවෙනි අවධිය කියලා කියනවා 4 වෙනි ඉඳලා දින 8 දක්වා කාල අවධිය. ඊළඟට සුව වෙන අවධිය කියලා කතා කරනවා 9 වෙනිදා ඉඳලා දින 10 කියන අපි දින ගණින්නත් වෙනවා කියන එකයි. පළවෙනි දින තුනේදී අපිට මේ රෝගය ශරීරයට ආවා කියලා දැනුමක් නැහැ. සමහරවිට දින 14 යනකම් සමහර අයට දැනුමකුත් නැති අය ඉන්නවා. අපේ හිතමු ශරීරයේ ශක්තිය හොඳට තියෙන අය ප්‍රතිශක්තිය හොඳට තියෙන අය යම් දෙයකට ඔරොත්තු දෙන්න පුළුවන් ශක්තියක් තියෙන අයට ඇවිදලා රෝගේ එහෙම ඇඟේම යටපත් වෙලා යනවා. සමහරලාට එමුතුබාටම ඉනවා 120කට වැඩි එනවා. සමහරලාට 120 වියලි කලාප වගේ ගියාම පවතින උෂ්ණයත් එක්ක එයාගේ ආහාර රටාවත් එක්ක අපේ මේ නගරවල ගන්න කෘත්‍රිම ආහාරනේ පුතේ. ඒ කෘත්‍රිම ආහාරත් එක්ක අපේ ශරීරේ පවත්වාගෙන යන්න පුළුවන් ශක්තියක් නැහැ. අපේ පැරණි අය ගත්ත ආහාර රටාවත් එක්ක. ඉතින් මේ රෝගය ගැන කතා කරනකොට මට තව කතා කරන්න ඕන මේක මේ අදාපු රෝගයක් නෙමෙයි. බුදුහාමුදුරන් කාලේ මේ රෝගෙ තිබුණා කියලා කතා වෙනවා. ධම්මපදයේ සඳහන් වෙනවා උට්ටානවතෝ සතිමතෝ සුචිකම්මස නිසම්ම කාරිනෝ සංඤ තස්සජ ධම්ම ජීවෙනෝ අපමත්තස්ය අසෝභි වඩ්ඩති කියලා. ඒ කියන්නේ ධම්මපදයේ යමක වර්ගයේ සඳහන් වෙනවා අපි ළඟ දියුණුවේ තියෙන අවශ්‍ය කරන කරුණු 7ක් ගැන. මේකේ නිදාන කතාවේදී පෙන්눔 කරන්නේ එක සිටුමාලිගාවකට රෝගයක් හැදෙනවා. මේ රෝගේ හදන්න කියන්නේ අහිවාතක කියලා. අහි කියන්නේ සර්පෙක් නිසා හට ගන්නවා කියන එක. මේ රෝගේ හැදුනම ඔක්කොම මැරෙනවා කියන එක කියවෙන්නේ. ඒ කියන්නේ පහුගිය කාලේ අපි ලොක්ඩවුන් කළා කිව්වනේ. ගෙවල් වහනවා නිරෝධායනය කියලා. ඊළඟ ගම් වශයෙන් වහනවා. ඊළඟට දිස්ත්‍රික් වශයෙන් පළාත් වශයෙන් ඇහුවා. එදා නිරෝධායනය නෙමෙයි. එදා මුළු ගෙදර ලොක්ඩවුන් කරන්නේ. ඒ ගෙදරට කාටවත් එන්නවත් බැරි වෙන්නේ යන්නවත් බැරි වෙන්නේ ගේ ඇතුළට දාලා දොර වහනවා.
ගේ ඇතුළට දාලා දොරවහම රෝගී හැදිච්චව මැරෙනවා. ඒ බෙහෙත් කරන්න යන්න තරක් නැහැ නේ. ඔය කතාවේ තියෙනවා එක තරුණ පුතෙක් ඉන්නවා. තරුණ කියන්නේ ලදරු වයසේ එක්කෙනෙක්. අම්මයි තාත්තයි මේ දරුවා බිත්තිය කඩලා සිංකොල යවනවා. ඒ දරුවා විතර බේරෙනවා. එහෙනම් මේ කොරෝනා කියන රෝගේ මට අතීතයට ගිහිල්ලා බැලුවාම ධම්මපදයේ සඳහන් වෙන අහිවාතක කියන රෝගය කියලා මතක් වෙනවා වෙලාවක හිතෙනවා මේ සර්පයන් නිසා හටගත්තු මේ රෝගයක් කියන එක කතා වෙනකොට මේ රෝගයත් එක්ක අරගෙන බැලුවාම මේ අතීතයත් එක්ක අරගෙන බැලුවාම අපිට වර්තමානයේ එනකොට විවිධ ක්ෂේත්‍රවල දියුණුව තියෙනවා සෞඛ්‍ය ක්ෂේත්‍රය අපි හුඟක් ඉහළට ගිහිල්ලා තියෙනවා. නමුත් යමකට ප්‍රතිකර්මයක් හොයාගෙන දවසකින් දෙකකින් කරන්න පුළුවන් කමක් නැහැ. මාසිකෙන් දෙකකින් කරන්න බෑ. සමහර වෙලාවට අත්දා බැලීම් කරලා සමහරට වසර දෙක තුනක් වෙන්න වෙනවා. ඒ වසර දෙක තුන වෙනකොට අපි රටවල් වහගෙන ඉන්නවද කියන ගැටලුව. ඒ වුණොත් අපිට කාටවත් මේ රට නැගිටින්න බෑ. මේ ලෝකේ කාටවත් නැගිටින්න බෑ. එහෙනම් මේකත් එක්ක ජීවත් වෙන්න වෙනවා. එහෙමයි. මේක ජීවත් වෙන්න වෙනකොට අපිට සිද්ධ වෙනවා එහෙමනම් වර්තමානයේදී අපේ මේ සෞඛ්‍ය අංශ මගින් අපිට පුරුදු පුහුණු කරන්න දීලා තියෙන වත්පිළිවෙත් ක්‍රම අනුගමනය කරමින් අනිත් අයට මේක ව්‍යාප්ත වෙන එක වළක්වා ගනිමින් කටයුතු කරන්න සිද්ධ වෙනවා. මේ දවස්වල අපිට අහන්න දකින්න ලැබෙන තවත් කාරණයක් තමයි පළවෙනි රැල්ල ලංකාවට ආවා. ඉන්පස්සේ අපි මාසයක් දෙකක් ඉතමත් හොඳ මට්ටමකින් කිසිම රෝගියෙක් වාර්තා නොවී රටක් විදිහට අපි ඉස්සරහට ගියා. නමුත් ජනතාවගේ මිනිසුන්ගේ යම් උපදෙස් පිළිපදින්නේ නැතිකම එහෙම නැත්නම් අරතරම් මේක ගණන් ගත්තේ නැහැ. මෙන්න මේ හේතු නිසා යලිත් වතාවක් මේ ව්‍යාප්ත වුණා කියන කාරණාවත් යම් තැන්වලදී යම් විදිහට කතා බහ වෙනවා අපිට දකින්න ලැබෙනවා. අපේ හඳුනන අපි හැමෝටම වගකීමක් තියෙනවා කියන එක මේ කාරණාවලින් අපිට හොඳට පැහැදිලි වෙනවා. මට රෝගය හදාගන්න නැතුව ඉන්න මම උත්සාහ කරනවා වගේම මගෙන් තව කෙනෙකුට රෝගය වාහකයෙක් බවට පත් නොවෙන්නත් මම උත්සාහ කරනවා නම් මේ රෝගය වළක්වා ගන්න පුළුවන් කියලා තමයි බොහෝ දෙනෙක් කියන්නේ. ඔබ වහන්සේලාත් ඇති යම් අදහසක් එක්ක වැඩසටහනට යම් ආරම්භයක් ලබා ගන්න. පෙනායක ස්වාමීන් වහන්සේලාගේ නමස්කාරයි. අද මේ රටේ පවතින තත්ත්වයේ පිළිබඳව පෙනායක හාමුදුරුවෝ කරුණු සිහිපත් කළා. මේ තත්ත්වයත් එක්ක බලනකොට මේ වෙලාව තුලදී අපි ආත්මාර්ථ කාමීත්වය කියන එක විශේෂයෙන් දුරු කළ යුතු දෙයක්. අපි පවුලේ සියලු දෙනා ගැන හිතන්න ඕන යුගයක්. විශේෂයෙන් ගෙදර ඉන්න වැඩිහිටියෝ පිළිබඳව. මොකද ඒ අය වයස්ගත වෙලා සමහරක් වෙලාවට විවිධාකාර අතුරු ආබාධ වලින් යුක්තව කාලය ගත කරන්නේ. අද මේ පනවා තිබෙන නිරෝධායන නීති රීති කොතෙක් දුරට තමන්ට අවංකවම පිළිපදිනවද කියලා තමන්ම මොහොතක් හිතන්න ඕන. රෝගය ගෙදරට අරගෙන එන්නේ ගෙදර එක්කෙනෙක්මයි. නෙවෙයි කිසි කෙනෙක් නෙවෙයි. අපි එළියට ගිහිල්ලා මොනවා හරි ක්‍රමයක් මගින් ඒ රෝගය වැළඳගෙන ගෙදරට ආවොත් අර වැඩිහිටිය අයගේ ජීවිත අනතුරු සමහරක් වෙලාවට ඒ අය බේරෙන්න පුළුවන්. නමුත් අර අය පීඩාවට ලක් වෙනවා. ඒකයි මේ නිතරම කියන්නේ Taman ගැන විතරක් හිතන්නේ නැතුව අද මේ පවතින තත්ත්වයට අපිට හැඩ ගැහිලා මේ නීති රීති වලට අවනත වෙලා මේ කටයුතු සිදු කරන්නට ක්‍රමයක් අපි හදා ගන්නට අවශ්‍ය කරනවා. රෝග කියන දේවල් අද ඊයේ ඇති වෙච්ච දේවල් නෙමෙයි මේ. විශේෂයෙන් වසංගත රෝග පිළිබඳව අපේ හාමුදුරුවෝ සිහිපත් කළා. බුදුහාමුදුරන් කාලේ ඉඳලම මේවා තියෙනවා. අද වර්තමානයේ අපිට මතක් වෙනවා විශාලා මහනුවර නේ තුම්බිය ඇති වෙච්ච වෙලාවේ
මිනි කඳු ගණන් ගොඩ ගහලා තිබ්බයි කියලානේ සඳහන් වෙන්නේ. නමුත් ඒ කාලේ ඒ ඇතිවෙච්ච රෝගයන් වලට ඔරොත්තු දෙන්න පුළුවන් ප්‍රතිශක්තිකරණයක් මිනිස්යාගේ ශරීරයේ තිබ්බා. අද ඒක බොහෝ වෙලාවට මිනිස්යාගෙන් ගිලීලා විශේෂයෙන් ඒක ගිලිහුනේ අනුන් නිසා නෙවෙයි අපිමයි ඒවා නැති කරගත්තේ. බුදුහාමුදුරන්ගේ ධර්මයත් එක්ක අපි මොහොතක් හිතනකොට මේ ලෝකයේ විනාශ වෙන ක්‍රම තුනක් පිළිබඳව බුදුහාමුදුරු පැහැදිලි කළා. ඒ ක්‍රම තුනේ පළවෙනි එක තමයි රෝග අන්තර්කල්පය. මේ ලෝකය විනාශ අපි මේ ඉන්නේ මේ ලෝකේ විනාශ වෙගෙන යන පැත්තේනේ. මිනිස්යාගේ ආයුෂ බැහැගෙන යන පැත්තේ තමයි අපි දැන් ඉන්නේ. එහෙම. බුදුහාමුදුරුවෝ ලෝකයට පහළ වෙනකොට මිනිස්යාගේ පරමායුෂය අවුරුදු 120යි. වර්තමානයේ මිනිස්යාගේ පරමායුෂය අවුරුදු 65යි 70යි අතර තමයි සම්මතයේ තියෙන්නේ. මේ මිනිස්යාගේ ආයුෂ අඩුවෙන්න ක්ලේශ ධර්ම අධර්ම රාගය විසම ලෝභය මිත්‍යා දෘෂ්ටිය කියන මේ ක්ලේශ ධර්ම වැඩි වෙන්න මිනිස්යාගේ ආයුෂ අඩු වෙනවා. ආයුෂ අඩු වෙනකොට කෙලෙස් වැඩි වෙනකොට විවිධාකාර දැන් අපි හඳුරු සිහිපත් කළාගේ සත්තු මරන්න පටන් ගන්නවා. මිනිස්සු ගුණධර්ම වලින් පිරිහෙනවා. ඒ ක්‍රියාවලිය එහෙම වෙනකොට බුදුහාමුදුරුවෝ කිව්වා මේ වගේ වසංගත රෝගකාරක තත්ත්වයන් අනිවාර්යයෙන්ම ලෝකේ ඇති වෙනවා. මේක මේ අද ඊයේ ඇති වෙච්ච දෙයක් කියපු දෙයක් නෙවෙයි. අපේ බුදුහාමුදුරුවෝ එදාම දේශනා කරලා තියෙන අනාගත ලෝකයේ තුල මේ වගේ රෝගකාරක තත්ත්වයන් නැති වෙලා මේ රෝග අන්තර් කල්පය තුල මිනිස්සු විනාශයට පත් වෙලා යනවා. නමුත් අපි එහෙම හිතලා මේකට මෙහෙම යන්න ඉඩ දීම නෙවෙයි කළ යුතු වන්නේ. අපේ යුතුයකමක් තියෙනවා මේක යම් තාක් දුරට සමනය කරගන්න. මේ කන්ට්‍රෝල් කරගන්න ක්‍රමවේදයක් අපේ ජීවිත තුළ අපි හදා ගන්න ඕන. හැමදාම ගෙදෙට්ට වෙලා රටවල් වහගෙන මිනිස්සුන්ගේ ආදායම් දෛනික කටයුතු නැති කරගෙන මේක ඉන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. පෙර මේ වගේ වසංගත රෝග තත්ත්වයන් මේක අදීයේ විතරක් වුණා නෙවෙයි කීපයක්ම ඇති වුණා. සමහරක් වෙලාවට මිනිස්සු ලක්ෂ ගණන් ඒ රෝග තත්ත්වයන් වලින් ජීවිතක්ෂයටපත් වුණා. නමුත් එදා තාක්ෂණය නොතිබුණු කාලයේ ඒවට යම් තාක් දුරට ප්‍රතිකාර ක්‍රම හොයාගෙන ඒවා සමනය කරගත්තා කියලා අපි දන්නවා. මේකත් තව ටික කාලයක් යනකොට ලෝකයේ මේ වන විට අපි මේ පෙරේද ඇහුවා එන්නත් 70 ගාණක් පරීක්ෂණ මට්ටමේ පවතිනවා. ඒවයින් 6ක් මේ වන විට 4 වෙනි අධීර දක්වා ඇවිල්ලා තියෙනවා. ඒවයින් තව 7 වෙනි මට්ටම දක්වා ආවට පස්සේ තමයි ඒවා විසුරුවන්නේ ඒ රෝගීන්ට ලබා දෙන්නේ. එතකොට ඒක එන්නත හරි ඒ ඖෂධය හරි අපිට එනකන් අපි පරිස්සම් වීමම තමයි කළ යුතු වන්නේ. බුදුහාමුදුරුවෝ අපිට කිව්වා මේක මේ මාස එක දාන එක මේ සැනිටයිසර්ස් පාවිච්චි කරන එක අපි මේ අවුරුද්දේ පෙබරවාරි වල ඉඳලා මේවා මේ 60 කාන්ට දකින්න අහන්න පටන් ගත්තේ. අපි මොනවා හරි උනාට පස්සේ තමයි දඟලන්නේ. නමුත් දැන් ශ්වසන රෝග කියන ඒවා බොහෝම අඩු වෙලා තියෙන මේ මාස් එක පාවිච්චි කරන ඉඳනේ. අද අපි අහුවා මේ මොකද ඉස්සර දැන් කොළඹ මේ නාගරික ප්‍රදේශවල වාසය කරන වාහනවල දුන් නේද? කේකේ දේවල්. එතකොට ඒවා බොහොම අඩු වෙලා තියෙනවා මේ රෝගයේ හින්දා මේ පාවිච්චි කරන මාස් එක. ඊගාවට විස බීජගත වෙන දේවල් අපි නිතරම දෑත් සෝදන්න දැන් පටන් අරගෙන තියෙනවා. සැනිටයිසර් දාලා ඒවා පිරිසිදු කරගන්නවා. ඒ ක්‍රම මගින් මං හිතනවා මේ
කොරෝනා වලින් අපි නොසිතපු පාඩම් ගොඩක් අපේ ජීවිතවලට ලබා දුන්නා. හැදෙන්න දේවල්. හොඳ පැතිත් ගොඩක් ඇවිල්ලා තියෙනවා සමාජයට කියලාත් අපිට දැනෙනවා යම් යම් කාරණාත් එක්ක. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මේ විදිහට මේ කාරණා අපිට පැහැදිලි කරලා දේශනා කරනකොට අපේ හොඳට අපි විරාමයකට යන්නත් උනේ. ඊට කලින් මම ඔබ වහන්සේට අවධානය යොමු කරන්න කැමතියි. දැන් මේ වෙලාවේදී රට යම් කොටසක් වහගන්නකොට, ගෙවල් වලට හිර වෙනකොට, රැකී ආරක්ෂා වලට යන්න ඉඩකඩක් නැති වෙනකොට තව පිරිසක් ඉන්නවා. දැන් සමහරුන් නම් වහනවයි කියලා එහෙම නැත්නම් දවස් කීපයකට ඇඳින්න නිතියක් දානවා කියලා කියනකොට අවශ්‍ය බඩු මුට්ටු ටික ගිහිල්ලා ගෙදරට ගෙන ගන්නවා. හැබැයි එදා වේල හම්බ කරගන්න අම්මලා තාත්තලාට සමහර විට සීනි 250ක් ගන්න. හාල් කිලෝ 1යි 2යි ගන්න පුළුවන්කම ලැබෙනවා. තමන්ගේ දරුවෝ කෑම ඉල්ලලා අඬන අවස්ථා තියෙනවා. මේ වගේ වටපිටාවකුත් සමාජයේ තියෙනවා. එතකොට අපේ රටක් විදිහට අපි දකිනවා එදා ඉඳන්ම සුනාමි අවස්ථාවක් වෙන්න පුළුවන්, ගම් වතුරක් වෙන්න පුළුවන්, අනිත් අයට උදව් කරනවා. හැබැයි මේ වර්තමාන තත්ත්වයේදී යම් යම් සීමාවන් එක්ක අපිට යමක් කරන්න පුළුවන් නේද අපේ හඳුනන්නේ. මෙහෙම පිරිසකුත් හිර වෙලා ඉන්නව නේද මේ සමාජය තුල. ඔහු තරක මත දැන් මේකේ මේ පීඩනය කියන එක බලපාන්නේ ඔක්කොටම එක විදිහට නෙමෙයි. එක් ක්‍රම වලට බලපාන්නේ අඩු වැඩි වශයෙන්. දැන් ඔය කියන විදිහට එදිනෙදා යමක් උපයාගෙන යැපෙන පවුල් වල අයට මේක බලපාන්නේ ඒගොල්ලන්ගේ ආදායම කන හිටීම නිසා ප්‍රධාන වශයෙන්. අතුරු ඒවා තියෙනවා ඒගොල්ලන්ට එදිනෙදා යැපෙන්න කීයක් හරි හොයාගත්තොත් තමයි හන්ද එනකොට සමහරවිට මේ දවස ගත කරන එක ණයට හරි අරගෙන ගෙවා ගන්න. රජයේ සේවයේ ඉදලා ඉන්න අයට ඊට වඩා වෙනස් ක්‍රමයකට මේක බලපාන්නේ. පෞද්ගලික ආයතන වල නිරත වෙලා ඉන්න අය අපිට ওই මුණ ගැහුණාම කියන්නේ මාසේ දවස් 20ක් වැඩට ගියා. හැබැයි දැන් දවස් 10යි වැඩට යන්න තියෙන්නේ. එතකොට වැටුප් ගෙවන්නේ දවස් 10කට විතරයි. අනිත් දවස් 10යි ගෙදරට වෙලා ඉන්න වෙලා තියෙනවා. එතකොට ඒගොල්ලන්ටත් ওই ප්‍රශ්නේ බලපාලා තියෙනවා. හැබැයි අර එදිනෙදා උපයා ගන්න කෙනාට වඩා වෙනස් ක්‍රමයකට. එතකොට දරුවෝ ගත්තාම දරුවන්ට බලපාන්නේ ඊටත් වඩා වෙනස් ක්‍රම වලට. මොකද ඒගොල්ලෝ ගෙත් තිබුණා පුරුදු කරගත්ත ක්‍රමයක්. උදේ නැගිට්ටා, පාසලට ගියා. පාසලෙන් පස්සේ අතිරේක පන්ති වලට ගියා. අතිරේක පන්ති ඉවරලා රැ වෙනකොට ගෙදර ආවා. ඊට පස්සේ ආයෙ පහවදා උදේ ගියා. මේක චක්‍රානුකූලව කරගෙන හිටියේ පිළිවෙලවල් තිබුණා. ඉතින් හාමුදුරුවෝ අපි ගත්තොත් එහෙමනේ. අපෙත් තිබුණා දෛනික කාලසටහනක් තිබුණා, වැඩපිළිවෙලක් තිබුණා. හැබැයි ඒකෙන් අපිටත් බලපෑම් වෙලා තියෙනවා යම් ආකාරයකට. ඒකට අපිට වැදගත් වෙන්නේ තරංග මහත්තයා දැන් මේකෙදි අපි මේකට මූණ දෙන්නේ කොහොමද? මොකද්ද අපි කරන්නේ? මෙන්න මේක තමයි මං හිතන්නේ අපි ටිකක් වැඩියෙන් අවධාරණය කළ යුත්තේ කියලා. මොකද දැන් දෛනිකව යමක් හොයාගෙන ජීවත් වෙන මිනිස්සයා පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනේ. ඒ මොකද මිනිස්සු ජීවත් වෙලා ඉන්න බෑ මොකක් කරන්නත්. අනිත් සියලු දේ කරන්න ජීවිතේ රැකෙන්න ඕනේ. එතකොට ඒකට තමයි තියෙන්නේ මොකද්ද? අපේ තියෙනවා මේ බෞද්ධ සංස්කෘතියේ විශිෂ්ට ලක්ෂණ අනුන්ට උදව් කිරීම. අනුන් විපතකට කරදරයකටපත් වුනහම අහක බලා ගන්නේ නැතුව තමන්ට කළ හැකි යම් උපකාරයක් කරන්න. ඒ නිසානේ අපේ පැරණි සමාජයේ ඇතැම් වෙලාවට මේ වාගේ අවස්ථා එච්චර දැනුනේ නැත්තේ තරංග මහත්තයා. මේ බෙදා හදාගෙන කෑමේ පුරුද්ද අපේ සංස්කෘතියේ තියෙන විශිෂ්ට ලක්ෂණයක්. ඒකෙන්ම නෙවෙයි මේකට විසඳුම තියෙන්නේ ඊළඟට බලපවත්වන පාලන තන්ත්‍රයේ විසින් මේ මිනිස්සු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළවල් තියෙන්න ඕනේ. ඒවා මේ සාකච්ඡා කර ඉඳලා සුමාන දෙකක් තුනක් ගිහිල්ලා ගන්න තීරණ නෙවෙයි ක්ෂණික තීරණ ගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම ක්ෂණික තීරණ ගන්න පුළුවන් රටක් බව පෙන්නනවනේ තරංග මහත්තයා. මැතියමති උරුන්න ඕන එකක් සම්මත කරගන්න ගියාම කොහොමද? හදිස්සියේ කැඳවලා සම්මත කරගන්නවා පැය 24ක් යන්න කලින්. හැබැයි මේ අහිංසක මිනිස්සෙකුට කැම ටිකක් ලබා දෙන්න නෑ ඒකට කැබිනට් එක රැස් වෙන්න ඕන. තව සුමානකින් රැස් වෙන්න තියෙන්නේ. නොයෙක් කතන්දර තියෙනවා. ඉතින් ඒ නිසා මේ විසඳුම් පිළිබඳව තමයි මම හිතන්නේ අපි හැමෝම අවධානය යොමු කරන්න ඕනේ. එහෙමයි. අපි රටක් විදිහට රටක ජීවත් වන සාමූහික මිනිසුන් විදිහට අපිට කරන්න හුඟක් දේවල් තියෙනවා. අපිට පොඩ්ඩක් ළඟපාත ගෙදරට මේ වෙලාවේ තුනට යන්න බැරුව ඇති. අර
නිරෝධානය නිසා වෙන් කරලා තියෙන ගමක නම් ඊළඟ ගෙදරට යෑමේ ප්‍රශ්නයක් ඇති. හැබැයි පොඩ්ඩක් හොයලා බලන්න. වැටපයින් නැතුව හරි කන්න බොන්න දෙයක් තියෙනවද? අපිට යමක් ලබා දෙන්න පුළුවන් නම් ඔවුන්ට කරන්න පුළුවන් උදව්වක් කරන්න පුළුවන් නම් ඒ දේවල් කරන්න ක්‍රමවේදයන් තියෙනවා. මේ දේවලුත් එක්ක අපේ අසල්වාසීන් පිළිබඳවත් හිතන්න කාලයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ කියන එක අපි සිහිපත් කළ මේ වර්තමාන තත්ත්වයක් එක්ක COVID-19 එක ජීවිතය ජීවත් කරවගෙන ඉදිරියට යන්න අපි මොනවද කරන්න ඕන සහ අපේ වටපිටාව පිළිබඳව අපි කොයි විදිහටද සොයා බලන්න ඕන හිතා බලන්න ඕන තවත් කෙනෙක්ගේ ජීවන රටාවට අපිට යම් සහනයක් වෙන්න පුළුවන් නම් මේ වෙලාවේ අපි මොනවද කරන්න ඕන කියන කාරණා වගේ කරුණු කාරණා කිහිපයක් කතා බහ කරමින් ඉන්න අතරතුර අපි විරාමයකට ගියේ. දැන් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සියලු දෙනාම උන්වහන්සේලා අපිට පළවෙනි වටේදී කතා බහ කරද්දී අපිට දේශනා කරපු කාරණාවක් තමයි මේ වර්තමාන තත්ත්වයට එක්ක අපේ මානසික තත්ත්වය යහපත් කරගන්න අපිට කරන්න පුළුවන් කාරණාවන් පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුයි කියන කරුණ ඉස්මතු කරන්න යම් යම් උත්සාහයන් ගත්තා. අපි මේ පිළිබඳව ටිකක් ෘතුලව කතා කරන්න සූදානම් වෙනවා මේ අවස්ථාවේ පටන්. මේ වෙනුවෙන් විශේෂයෙන්ම දරුවන්ගේ මානසිකත්වය යහපත් තැනකට ගේන්න ඔවුනුත් දැන් ගෙදරට කොටු වෙලා යාළුවන් එක්ක කටයුතු කරන්න, පාසලට යන්න, අධ්‍යාපන කටයුතු වෙනද වගේ කරගන්න ඉඩකඩක් නැතුව ටිකක් වෙනස් මානසිකත්වයකුත් එක්ක ඉන්නේ. ඉතින් එවැනි දරුවන්ට අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ඉතාමත් හොඳ උන්වහන්සේට මේ මොහොතේ කරන්න හොඳයි කියලා හිතුණු ක්‍රමවේදයක් අනුගමනය කරලා ඒ ප්‍රතිඵලත් එක්ක අද දවසේ අපේ මැදිරියට වැඩම කරවලා ඉන්න අපේ හඳුන්නේ. ওই කාරණාව ඔබ වහන්සේ පැහැදිලි කරලා දුන්නොත් මේ රටේ ඉන්න හුඟක් දෙනෙකුටත් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙනත් පුද්ගලයන්ටත් මේ වගේ අදහසකුත් එක්ක දරුවන්ගේ මනස ටිකක් වෙනස් තැනකට ගේන්න හොඳ ඉඩකඩක් හොයාගන්න අවස්ථාවක් බවට පත් වෙයි අපේ හඳුන්නේ. තරංග මහත්තයා මේ සංස්කෘත ශ්ලෝකයක තියෙනවා කාව්‍ය ශාස්ත්‍ර විනෝදේන කාලෝ ගච්ඡති ධීමතාම් කියලා. ඔක අපිත් පුංචි කාලේ පාඩම් කරපු ශ්ලෝක පාඨයක්. ඒකේ අදහස තමයි කවි, ගීත ලියන අය, කියන අය, සංගීත භාණ්ඩ පරිහරණය කරන අය, නැටුම් නටන අය, නාට්‍යවල රඟපාන්න පුරුදු වෙන මේ කාව්‍ය ශාස්ත්‍ර නාටක ආදී පුහුණු වෙන අය, යෙදෙන අයගේ කාලය යනවා දැනෙන්නේ. ඒගොල්ලෝ හරි සතුටෙන් වගේම කලකෝලහල කරගන්නේ නැතුව, රණ්ඩු සරුවල් කරගන්නේ නැතුව, හිත වේදනා ඇති කරගන්නෙත් නැතුව ජීවත් වෙනවායි කියලා. හික්මීමක් ඇතුව. එතකොට දැන් මේක පැරණි කියමනක්නේ. හැබැයි මේ වාගේ වෙලාවල් වල මේකෙන් අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මම ගුරුවරයෙක් ඇත්තටම. ඒ නිසා තමයි මම කල්පනා කරා මම මේක මේ ඉදිරිපත් කරන්නේ ඇත්තටම අපේ ස්වාමින් වහන්සේලාට, ගුරු භවතුන්ට, විශේෂයෙන් ගෙදර ඉන්න දෙමව්පියන්ට. දැන් අම්මත් ඉන්නවා ගෙදර, තාත්තත් ඉන්නවනේ. හැබැයි තාත්තලා සමහරවිට ෆෝන් එක තියාගෙන ඒගොල්ලන්ගේ වැඩ කර කර ඉන්නවා. දරුවට යන්නේ නමන්නේ. එයාට කතා කරන්න කෙනෙකුත් නැහැ. අම්මයි තාත්තයි දෙන්නම හිටියත් අම්මා ගෙදර අනිකුත් වැඩ ඔහමනේ. අන්න ඒක නිසා අපි ඔක්කොටම කරන්න පුළුවන් එක කාර්යයක් මම මේ ඔබට කියන්නේ. ඒ තමයි මම මේක අත්හදා බැලීමක් හැටියට කරා. අපේ ස්ථානයේට දානේ අරගෙන එනකොට දැන් අම්මලා එක්ක පොඩි දරුවෝ එනවා. ඉතින් ඒ දරුවෝ සමහර වෙලාවට තරංග මහත්තයා පන්සලට එන්න අකමැතිනේ. ඒ නිසා මේ දරුවන් එක්ක සුහදව කතා බහ කරලා ඒගොල්ලෝ මොනවටද ආස කරන්නේ, සින්දු කියන්න කැමතිද, එහෙම නැත්නම් කවි කියන්න කැමතිද, මොනවද ගෙදරදි කරන්න කියලා ඒගොල්ලන්ට හිතවත් වෙලා අහලා බලලා ඒගොල්ලන්ගෙන් කැමති දේ ලියාගෙන එන්න කියලා මම කඩදාසි දෙනවා. චිත්‍ර අඳින්න කැමති නම් චිත්‍රයක් අඳගෙන ඊළඟ දවසේ දානේ අරන් එනකොට අරන් එන්න ඕන කියලා. තරංග මහත්තයා කියන්නේ ඒ දරුවන්ගේ අම්මලා කියනවා නේ ආමුදුරනේ හෙට දානේ කියලා කිව්වොත් එහෙම අද දවසේම ලෑස්ති වෙන්නේ ඒ ටික ආමුදුරන්ට පෙන්වන්න අරන් යන්න ඕන කියලා. එහෙම සූදානම් වෙලා පාන්දරමත් නැගිටිනවා. හරි උනන්දුයි. පන්සලට එන්න. ඉතින් මේ එහෙම උනන්දුවක් දෙනවා. ඒ විතරක් නෙවෙයි ඒගොල්ලන්ගේ යාළුවන්ට අම්මා හරි තාත්තා හරි ලවා දුරකථනයෙන් කතා කරලා දෙනවලු ආමුදුරුව මේම අඳින්න කිව්වා මං ඇන්දා මේ ඔයාලත් එන්න කියලා. දැන් ඇත්තටම ඒකට හැඩගැහුණු ළමා පිරිසක් ඉන්නවා. මම වෙනත් නාලිකා කීපයකත්
මේ ඒ වෙනුවෙන්ම වැඩසටහන් කීපයක් හදලා තරංග මහත්තයා මේ දරුවන්ව සම්බන්ධ කළා. රූපවාහිනී වැඩසටහන් දෙක තුනකට සම්බන්ධ කළා නිර්මාණ අරගෙන ගිහිල්ලා. ඉතින් මම මේකෙන් කීපයක් ඉදිරිපත් කරලා ඉන්නම් මුලින්ම ඒ තමයි මේක මේ චිත්‍ර ටික නිර්මාණය කරලා තියෙන්නේ දෙකටන ප්‍රාථමික විද්‍යාලයේ 4 ශ්‍රේණිය ඉගෙනුම ලබන පැතුම් සීන පුතා. මේ 4 වසරේ දරුවෙකුගේ චිත්‍ර. පැතුම් පුතාගේ චිත්‍රයක් තමයි අපි මේ දකින්නේ. මේ චිත්‍ර ගොන්න මේ පුතා මට ඇඳලා ගෙනල්ලා දුන්නේ. බොහොම ලස්සන සහ හොඳ වර්ණ සංයෝජනයක් නේද? තා හොඳ. දැන් මේවා තරංග මහත්තයා විශේෂයක් තියෙන්නේ මේ කාටවත් කවුරුවත් ගුරු උපදේශයක් දීලා එහෙම නෙවෙයි. මේ සහජ හැකියාවන් ඇත්තටම. ඉතින් මම මේ දරුවන් එක්ක කතා කරනකොටත් කියන්නේ ඒගොල්ලෝ කියන්නේ මේ හාමුදුරනේ චිත්‍ර තවම ඉගෙන නැහැ නේ 4 වසරේනේ. චිත්‍ර කියලා වෙන් කරන්නේ නැහැ නේ විෂයන් විදුහල්පති හාමුදුරනේ අපිට ඉන්නේ. ඒක නිසා මේ දරුවන් උපතින් අරන් ආපු හැකියාවන් දැන් මේවට අපි අවස්ථාව නොදී හිටපු එකයි උනේ අපි පැරණි සමාජයට ඔය දකින්න චිත්‍ර දැන් අපි මෙහෙම හිතන්නේ ගම් වතුර අවස්ථාව වගේ ගම් වතුර අවස්ථාව මේ ප්‍රථම ආධාරයෙන් මැරෙන්න යනවා මල්වාන පැත්තේ එහෙම ගම් වතුර ගලනවා තියෙනවා නේද ඒ දේවල් මතක් කරලා යට කරගෙන යනවා මේ තියෙන ඉතින් ළමා ලෝකේ සුන්දර අවස්ථාවන් සරුංගල් අරින අවස්ථාව මේ වගේ ඒ පුතාගේ චිත්‍ර රාශියක් තියෙනවා ඊට අමතරව තරංග මහත්තයා මේ 3 වසරේ ඉගෙන ලබන චූටි දුවක් මේ දුවත් ওই විදිහටම ඇවිල්ලා මේ බොහොම හිතවත් මගෙත් එක්ක හරි හිතවත් මේ ඒ දුවගේ චිත්‍ර මේ තෙහං සාදුව 3 වසරේ ඉගෙන ගන්න කළුකොඳයාව ප්‍රාථමික විද්‍යාලේ මේක මිස්කෝලෙත් නෙවෙයි කළුකොඳයාව ප්‍රාථමික විද්‍යාලේ මේ එයාගේ හිතට නැගෙන අවස්ථාව තමයි මේ සිතුවමට නංවලා තියෙන්නේ 3 වසරේ පුංචි දුවෙක්ගේ දැන් අපේ හඳුනේ කොහොමද මේ දරුවන්ගේ දෙමව්පියන්ගෙන් ලැබෙන ප්‍රතිචාර දැන් මේ තත්ත්වයත් එක්ක ඇත්තටම දෙමව්පියන්ට තරංග මහත්තයා පුදුම සතුටක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ කියන්නේ ඉතින් මේ අපිටවත් හිතුන්නේ නැහැ එහෙම මේ දරුවෝ එච්චර මේ ධෛර්යමත් වෙයි කියලා. හැබැයි දැන් පුදුම සන්තෝෂයකින් මේ කටයුතු දැන් ඒගොල්ලන්ට නිකන් ඉන්න බැරිලු ගෙදර. මේ අඳිනවා කවි ලියනවා මොකද මේ මොනවා ගෙනාවත් මම ඒක අගයනවා. ඒකට සාක්කියක් තමයි මේ තියෙන්නේ. මේ අම්මා මේ දුව සටහන් කරන උදේට හැමදාම එළියට බහැලා වටා පිටාව බලලා එයා මොනවා හරි ලියනවලු. ඉතින් ඒ ලියපේව අරන් ආවා මං ඉන්න තැනට. අරන් ආවට පස්සේ මං මේක හාමුදුරන්ට දෙන්නම කියලා මේ අරන් ආවේ කියලා ඉස්සෙල්ලා කීපයක් ගෙනල්ලා අතින් ලියපුවා ගෙනල්ලා දුන්නා. ඊට පස්සේ අම්මා ටිකක් මේ දරුවා උදව් කරලා මේ දරුවාගේ නිර්මාණවල තියෙන පුංචි පුංචි අඩුපාඩුකම් අම්මත් හදලා පොතක් හැටියට සකස් කරලා මෙහෙම ගෙනල්ලා දුන්නා මට. මේ පොත. ඉතින් මම දැන් මේක කතා කරපුවා මේක මහත් එක්ක හාමුදුරනේ අපි මේක මුද්‍රණය කරමු කියලා. ඉතින් එයා මේ මුදල් යොදවන්නම් කියලා මුද්‍රණය කරමු කියලා. මම කැමති මේ දරුවන්ගේ ලෝකේ මහ පුදුම එකක්. මේකේ තියෙනවා වැස්ස කියලා මාතෘකාවක්. ඒකේ තියෙන්නේ මෙහෙමයි. සුළඟ හමයි, ගස්වැල් සෙලවෙයි, හරිම සීතලයි, වැස්සක ලකුණු පෙනෙයි. කුරුල්ලෝ රංචු පිටින් පියඹයි හරිම ලස්සනයි බලන්න ආසයි වැස්සක ලකුණු පෙනෙයි විදුලි කොටයි අකුණු ගසයි රන්වන් පාටයි අහස පුරා මට බයත් හිතෙයි සිලිසිලි හඬ දෙයි වැස්සත් වැඩි වෙයි තෙමෙන්න කලියෙන් ගෙට දිව්වොත් හොඳයි ඔය කී වසරක දරුවෙක් 3 වසරේ ළමයි 3 වසරේ දරුවෙක් එතකොට මේකේ හරි ලස්සන එකක් තියෙනවා මගේ මල්වත්ත පුංචි මගේ මල්වත්ත හරිම ලස්සනයි කන්ද උඩින් ඉර පායා එයි සමනල්ලුත් එයි කුරුළු පැටවු එයි කිචි බිචි ගීත ගයයි පුංචි මගේ මල්වත්ත හරිම ලස්සනයි මම හිතන්නේ අතර මේ ළමයින්ට තරංග මහත්තයා ඔවුන්ට හිතෙන දේ සටහන් කරන්න ඉඩ දෙන්න ඕනේ. දැන් අපි කරන්නේ බොහෝ විට අපි ආකෘතියක් හදාගෙන ඒ ආකෘතියට මේ දරුවන්ව දාන්න බලනවා. එහෙම නෙමෙයි. දැන් හොඳ අවස්ථාව ගෙදර ඉන්න දරුවට පරිසරය අධ්‍යයනය කරන්න ඉඩ දෙන්න එළියට බහැලා වහින වෙලාවකට වැස්සේ තෙමෙන්න ආසයි තෙමෙන්න දෙන්න පොඩ්ඩක් තෙමුණාම ඒගොල්ලෝ ඒකෙන් අත්දැකීමක් ලබා ගන්නවා ඒක සමහරලාවට චිත්‍රයට නගනවා වචන දෙක තුනකට ලියනවා කවියක් වගේ ඒක අම්මට තාත්තට ඇගීමකට ලක් කරන්න පුළුවන් නම් මං හිතන්නේ හරිම වටිනවා එතකොට ළමයින්ට මේ පාසල තිබුණාද නැද්ද කියන එක ගැන අවධානයක් නැහැ ළමයාගේ කාලය ගත වෙනවා හරි සුන්දර විදියට COVID-19 හින්දා
සමහර විට අනාගතයේදී මෙතන මේ චිත්‍ර ඇඳපු දරුවෙක් හොඳ චිත්‍ර ශිල්පියෙක් වෙන්න පුළුවන් මේ උත්තේජනයත් එක්ක. මේ කවියක් ලියපු දුවෙක් පුතෙක් අනාගතයේ කවියෙක් කිවිඳියක් එහෙම නැත්නම් පද රචනා කරන කෙනෙක් ලේඛකයෙක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් මේ අපි නොසිතපු පැතිකඩයන් ඔබත් හිතන්න මොන පැත්තෙන්ද තව කෙනෙක් ඉදිරියට ගන්න පුළුවන් වෙන්නේ දරුවෙකුට යමක් කියන්න ඕන යම් පැත්තකින් ඉදිරියට ගේන්න පුළුවන් වෙන්නේ ඒ වගේම අසල්වාසී කෙනෙකුට යම් උපකාරයක් කරන්න පුළුවන් වෙන්නේ හිතුවොත් හුඟක් දේවල් කරන්න පුළුවන් අපේ හාමුදුරනේ මේ සියලු කාරණාත් එක්ක දරුවන්ට ඒ වගේ උත්තේජනයක් අපේ හාමුදුරුවෝ ලබා දෙන සුවිශේෂී අවස්ථාවක් ගැන කතා කරනකොට මේ වර්තමාන තත්ත්වයට එක්ක තවත් අපේ මානසිකත්වය යහපත් තැනකට අරගෙන වැඩ කටයුතු කරන්න මේ තත්ත්වයට එක්ක නැගී සිටින්න අපි කොහොමද සූදානම් වෙන්නේ තවත් පැතිකඩකින් කතා කරොත් හරි වටේ අපේ ගෞරවනීය අපේ නායක හාමුදුරුවෝ කොරෝනා වසංගතයත් එක්ක මේකට පාසල් වහලානේ තියෙන්නේ. එහෙම. ඒ පාසල් වහලා තියෙන අවධියේදී දෙමව්පියන්ගේ මානසික තත්ත්වයක් හැදෙන පොඩි අයගේ මානසික මට්ටම සුවපත් වෙනකොට. ඒකට අපේ හාමුදුරුවෝ පොඩි උපස්තම්භනයකුත් කරලා තියෙනවා. දරුවන්ට අවශ්‍ය කරන කොළ දීලා චිත්‍ර අඳින්න නිර්මාණ කරන්න ඉඩකඩ සලස්සලා කටයුතු කරන වර්තමානයේදී පාසල් පද්ධතියේ පුංචි පන්ති වලට එක අඩේ 6 13 වගේ පන්ති වලට WhatsApp ක්‍රමයේ මගින් ගෲප් හදාගෙන උගන්වනවා. ඒක සාර්ථකමයි කියලා කියන්න බෑ. හරි අසාර්ථක ප්‍රතිකඩවල් එකේ තියෙනවා. ඒකට හේතුව ළමයි දෙමාපියන්ගෙන් කීයක් හරි සල්ලි හොයාගෙන ඩේටා කාඩ් එකක් දාගෙන අධ්‍යාපනයේට වඩා වෙනත් ප්‍රතිකඩවලට නැඹුරු වෙන අවස්ථාවල් ගොඩක් තියෙනවා. පණිතාමන ඊයේ මට එක දුවක් කිව්වා කතා බහ කරනකොට 10 වසර දුවක්. මම එහෙම දැන් මේ දවස්වල කොහොමද කම්මැලිද ගෙදර ඉන්න මේ අම්මයි තාත්තයිත් එක්ක ආවේ. එතකොට කිව්වා ඔන්ලයින් දැන් උගන්වනවා. ඉස්කෝලේනුත් තියෙන පාඩම් තියෙනවා කිව්වා. අතිරේක පන්තිත් දැන් තියෙනවානේ ඔන්ලයින්. ඒ දුව කියපු කතාව තමයි තරංග මහත්තයා පැයට රුපියල් 1000ක් අය කරනවා. පැයට 1000ක්. එතකොට ඩේටා කාඩ් එකත් අපි දාගන්න ඕනේ. 1000 ගිහිල්ලා දුන්නෙන් පස්සේ තමයි අපිට පාඩම එවන්නේ කියලා. ඒක තමයි ඇත්ත කතාව. දැන් වර්තමානයේදී දෙමව්පියන්ට කොහොම හරි දරුවට උගන්ව ගන්න ඕනනේ. මොනව වසංගතයේ තිබුණත් දෙමව්පියන්ට තමන්ගේ දරුවා සම්පතක්. නමුත් මේ වසංගතයත් එක්ක දෙමව්පියන්ගේ මානසික මට්ටම හුඟක් බිඳ වැටලා තියෙනවා. ආර්ථික කඩාවැටීමට වැඩිය සමාජමය වශයෙන් කඩාවැටලා තියෙන්නේ. දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ දැන් මිල මුදල් යහමින් තියෙන අයට මේක සමහරට ලොකු බලපෑමක් නොවන්න පුළුවන්. නමුත් බොහොම වැඩි පිරිසක් ඉන්නේ දෛනික වශයෙන් උපයාගෙන තමන්ගේ පවුල නඩත්තු කරන දරුවන්ට අධ්‍යාපනය ලබා දෙනවා. ඒ හින්දා ඒ අයට සමාජයේ ජීවත් වෙනකොට හරි අපහසුතාව තියෙනවා. පළවෙනි රැල්ල මට මතකයි අපි මාර්තු මාසේ 11 වෙනිදා පළවෙනියට අපිට චීන ජාතික කාන්තාවක් මේ රටේ ආසාදනය වෙච්ච කෙනෙක් වශයෙන් අහුවුනේ. 12 වෙනිදා මාර්තු මාසේ පාසල් වහලා දැම්මා. ඒ පළවෙනි අවස්ථාවේදී ඒ නිසා ලොකු පාලනයක් කරගන්න පුළුවන් වුණා. හැබැයි රටක් වහලා එහෙම පාලනය කරන එක තේරුමක් නැහැ. එහෙම වුණොත් අපිට කවදාකවත් නැගිටින්න වෙන්නේ නැහැ නේ. එහෙනම් දෙවන අවස්ථාවකට විදායකේ නම් විදාකාරයෙන් මතිමතාන්තර තිබුණා පළවෙනි වතාව වහපු වගේ අයි මේක වහන්නේ නැත්තේ කියලා. අපි හොත් අපිට නැගිටින්න බෑ. මම ඉස්සෙල්ලත් සඳහන් කළා අපිට මේ රෝගයත් එක්ක ජීවත් වෙන්න. දැන් අපි හෙම්බිරිස්සාවුන එක ජීවත් වෙනවානේ. ඒ හෙම්බිරිස්සාවුන එක ජීවත් වෙන්නේ මේකත් මුල් යුගයේදී මේ වගේම වසංගතයක් වශයෙන් සලකන්නේ නැති. අපේ ශරීරයට ඔරොත්තු දෙනවා. ඒ වෙනුවෙන් බෙහෙත් නිෂ්පාදනය වෙලා නිර්මාණය කරලා තියෙනවා. ආරක්ෂක විධිවිධාන ඒ වෙනුවට යොදාගන්න ක්‍රම තියෙනවා. ඒ නිසා ඒක පාලනය වෙලා තියෙනවා. නමුත් වර්තමානයේදී මම පෙරස් සඳහන් කළා. මානසික වශයෙන් ලොකු ආතතියක් අපේ නායකවරු පෙරම සඳහන් කළා මේක. මේ රෝගය පිළිබඳ අපි දැනුවත් වෙලා තිබුණේ නැහැ. විවිධ රෝග ගැන දැනුවත් වෙලා තියෙනවා. ඒද සමහරවිට අම්මා තාත්තා රෝහල්ගත කරන අවස්ථා එන්න පුළුවන්. දරුවන්ට මානසිකව දරන්න බෑ. සති දෙකක් අම්මා තාත්තා නැතුව ඉන්න බෑ සමහරවිට. පහුගිය දවසක එක දරුවෙක් තමන්ගේ අම්මා රෝහල් අරගෙන ගියාම ගෙලවැලලා ගත්තා. අම්මා ස්පිරිතාලට අරගෙන යනවා දරුවා ගෙලවැලලා දාගන්න. ඉතින් මේ වගේ අවස්ථා ඕන තරම් තියෙනවා.
ඉතින් මේ අවස්ථාවට අපිට පත්වන්න වෙන්නේ අපේ නොසලකිල්ල කියන එක මම පැහැදිලිවම කියන්න ඕන. සමහර කියන අය මම කියන්නේ සමහරලාට සිගරට් බොන අය එක සිගරට් එක 4-5 දෙනා බොනවා. වෙනත් වූ ආකාරයේ මත්ද්‍රව්‍ය ගන්න අය එක වීදුරුව 4-5 දෙනා කට ගන්නවා. කුවමාරු කරගන්නවා. ඒගොල්ලන්ගේ තියෙන අර මිත්‍රත්වය තුල වෙන්න පුළුවන්. සමහරට ඒගොල්ලෝ කතා කරන බොක්ක කියලා කතා කරනද? එවනනම් පිට් එක කියලා කතා කරනවා, මගේ බොක්ක කියලා කතා කරනවා. ඒ හින්දා ඒක කැඩෙන්නේ නැති වෙන්නේ මේගොල්ලෝ අතර අර සම්බන්ධතාවය තියෙනවා. හැබැයි අපේ බෞද්ධ සිරිත් චාරිත්‍ර වල ඊට වඩා හරි ලස්සන ක්‍රමයක් තිබුණේ. සමහරලාට බටහිර රටවල් වල මූණේ බලයි පිට වෙන්නේ. එවනනම් අත දෙන අවස්ථාවල් තියෙනවා. අපේ සංස්කෘතිය අපේ හෙළගස්සල තියෙන ඊට වඩා හාත්පසින් වෙනස්. මේ රෝගයෙන් ආරක්ෂා වෙන්න අපිට පුළුවන්. අපේ තියෙන දෑත එකතු කරලා වඳින එක තියෙන ආයිබෝන් කියන එකට කරන්න. සමාචාර දක්වනවා කියලා අපි කතා කරනවා. බුදුන් වඳිනකොට එහෙම නැත්නම් ගෞරවණීයත්වය දෙනකොට අපි දොහොත් පුදින තියලා වඳිනවා. ඒතකොට මේක අපේ ළඟට එන්න තියෙන අවස්ථාව බොහෝ වෙලාවට අඩුයි මේ රෝගේ. එහෙනම් අපි වළක්වා ගන්නව ක්‍රමයි ගැන කතා කරන්න ඕනේ. අපිට එන ක්‍රම වළක්වා සමහර අය අර මම පෙර සඳහන් කළා මේ රෝගය ආවම අපිට අපහසුයි ජීවිතය රැක ගන්න. ඒ කියන්නේ නිදංගත රෝග තියෙන්න පුළුවන් අපි ළඟ. ඒ හින්දා අපි මේක රැකෙන්න ඕනේ. අපි හිතමුකෝ හෘදයාබාධ හෘද රෝග තියෙනවා නම් මේක ආවම සමහරලා අපිට අපහසුතාවයක් පුළුවන්. දියවැඩියා වගේ රෝගයක් තිබුණොත් ඒත් බෑ. ඊළඟට ශ්වසනාබාධ පෙනහළු ආශ්‍රිතව අපේ මේ රෝගාබාධේ වැළඳුනොත් බැරි වෙලා හරිය ඒ අය ටිකක් අපහසුතාවයන්ට පත් වෙනවා. මේ රෝගේ නිශ්චිත ස්වභාවයක් නෑ, වෛරසයක් නේ. හැබැයි වෛරස කියන එක ශරීරගත වුණාම ඇගේ ප්‍රතිශක්තිය තුළින් අවුරුදු 20කට 25කට නැවත වරක් හැදෙන්නේ නැති අවස්ථා තියෙනවා. දැන් වසූරිය වගේ රෝග ඒ කාලේ හැදුනහම මහා විශාල ප්‍රමාණයක් මැරෙනවා. ඒ වගේම මේ සමහර වෛරස් රෝගයව දැන් තම්මුල් ගාය වගේ හැදුනහම තපුල වගේ හැදුනහම ඒ ප්‍රතිශක්තිය තුළ ඇඟේ නිෂ්පාදනයලා අවුරුදු 10ක් 15ක්. හැබැයි මේ රෝගය නැවත වරක් සෝහනහම නැවත වරක් හැදෙන්න පුළුවන් කියලා කියනවා. ඒ හින්දා අවදානමක් වැඩි රෝගයක් මේ රෝගය. ඒ හින්දා මේ සමහර වෙලාවට මේ සමාජයේ ජීවත් වෙන අපි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරනවා නම් මේකේ රෝගීන් මිදෙන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් හැකිතාක් නිවසේ රැඳී ඉන්න ඕන. අපි එළියට පහළියට යන ක්‍රීඩා පිටියට ගිහලා ළමයික සෙල්ලම් කරන වෙන්න පුළුවන් තරුණ වයසේ අය. එරණ සමහරලාට යාළුවන් මිත්‍රයන් හමු වෙන්න සමහරලාට යන විවේක තියෙන වෙලාවට එරණ ගෙවල් දොරවල් වල තමන්ගේ යාළු මිත්‍රයන් හමු වෙන්න සෙනසුරාදා ඉරිදා වගේ නිමාඩු දවස් වලට යනවා. මේ වගේ අවස්ථාවන්ගෙන් අත මිදෙන එක තමන්ගේ පර්ස් එකටත් හොඳයි. ගෙදරම නැඳේ ඉන්නවා නම්. ඊළඟට මුඛාවරණ පළඳින එක. දැන් අපේ පඬිත හාමුදුරුවෝ සඳහන් කළා වගේම වර්තමානයේ වෛද්‍යවරයෙක්ගෙන් අහලා බැලුවාම බොහෝ වෙලාවට මේ වෙනකොට ඩිස්පෙන්සරි වලට රෝගයෙන් යනවා අඩුයි. ඒ කියන්නේ ආස්වාස් ප්‍රස්වාසකාරයේදී අපේ ශරීරයට විවිධ ආකාර විස බීජ ඇතුළු වෙන්න පුළුවන්. ශ්වසන ආබාධ රෝග හැදෙන්න පුළුවන්. මේව වැළකීලා තියෙනවා. එහෙනම් මුඛාවරණ පළඳින එක හොඳයි. ඊළාට නිරන්තර අත්සේදීම. තප්පර 20ක්වත් අත් සෝදන්නයි කියලා කතා කරන්නේ. එතකොට අපේට යම් වෙලාවක විස බීජයක් අපේ මේ දෑත් තුළ තැවරිලා තියෙනවා නම් අපිට සබන් කෑල්ලක් කරගෙන අත් හොදන්න පුළුවන් අනිත් දේවල් ගන්න බැරි වුණත්. සමහරලාට මද්යසාර වගේ ද්‍රව්‍ය සමහරට එහෙම අත් හොදන්න ගිහම බොන්න පුළුවන් හැත්තින්න පුළුවන්. ඒක නැති බැරි අය ඉන්නවනේ. ඒ හින්දා සබන් වලින් අත් හොදන්න පුළුවන් තප්පර 20ක් වගේ වෙනත් සේදුම් කාර්ක යොදා ගන්න පුළුවන් කමක් ලැබෙනවා. ඊළඟට දුරස්ත වෙන්නේ එක. පාසල් පටන් ගත්තාම ඒක ටිකක් අමාරුයි. ඒකට හේතුව අපි කොච්චර පාකුවත් පුතා එක කෑම පැකට් එකක් දිගෑරියාම අර එක කෑම පැකට් එකක් හරි මොකක් හරි කෑම ටිකක් වහන කාකෝ කතා කරලා ඔක්කොම ලං කර ගන්නවා වගේ තරුණ ළමයි බේරන්න බෑ. ඔක්කොම එකට බත් දිගාට අත දාලා කන. අපි ඉස්කෝලේ යන කාලෙත් එහෙමයි. බත් පැකට් එක දිගෑරියාම සමහරට අපිට එක කටක්වත් ගන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි ඉතින් දැන් ඔය හැබැයි මේකෙන් තුල මේ වෙලාවේදී අපි ඕක ටිකක් අපි මේක වෙන්න ඕන නේද? දැඩිව අවධාරණය කරන්න ඕන.
මේ ස්වභාවය ඔයගොල්ලෝ අනිත් අයගේ බත් කනවා. ඒ කියන්නේ සමහරට රෝගියෙක් නම් ගෙදර අම්මට තාත්තට ඔයගොල්ලෝ මේ රෝගය ගිහිල්ලා දෙනවා කියන එක. ඒ හින්දා අපේ ඒ දුරස්තව සිටින එක ඊළඟට භාජන අපි පුංචි කාලේ කෑම කන්න පිඟාන වෙන් කරලාගෙන තිබුණා. මගේ පිඟාන ගන්න දෙන්නේ නැහැ කියලා. අපේ ගෙදර 10 දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ 10 දෙනාට පිඟාන තියුණ වෙනවා. එක එක හැඩ වලින් සමහරට මැටි කෝප්පෙත් බච්චනවා ඒ කාලේ. ඒක කන්න හුඟක් කැමති ඒ කාලේ. ඒ හින්දා මේ එබඳු ආකාරයට එක එක්කෙනා වෙන් කරගත්තු භාජන තිබුණොත් කෝප්පයක් තිබුණොත් ඒත් මේ රෝගය අපි ළඟට එන එක වළක්වා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟට මේ රෝගය වළක්වා ගන්නකොට තව අපිට පුළුවන්කම තියෙනවා. ඊළඟ කහින වෙට අපිට කිවිසුම් යනකොට ආවරණයක් හදා ගන්නවා. සෞඛ්‍ය අංශ වලින් අපිට පෙන්නනවා අපේ මේ අතාවරණය කරගන්න කියලා. එනවා ටිෂු එකක් අල්ලන්නයි කියලා. එහෙනම් අපිට අත්විස්නාවක් හරි යොදාගෙන ඇත්තට මේක හරි. අපේ කහින වෙලාවට කිවිසුම් යන වෙලාවට කෙලබින්දිත කොච්චරනම් මේ වාතයට නිරාවරණය වෙන්න පුළුවන්ද? එයා විස බීජ කොච්චරක් තියෙන්න පුළුවන්ද? මේක දින 9න් පස්සේ මේ කොරෝනා වල නම් බෝ කිරීමේ හැකියාව අඩුවේ කියන එකයි වෛද්‍යවරුන්ගේ මතය වෙලා තියෙන්නේ. පළවෙනි දින 9 තුල අපේ ශරීරයෙන් ශීඝ්‍ර ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඊළඟට දින 9න් පස්සේ රෝගී සුව වෙන අවස්ථාවටපත් වෙනවා කියලා කතා කරන්නේ. එතකොට රෝගී ව්‍යාප්ත වීමේ තියෙන අර ස්වභාවය අඩු වෙනවා. ඊළඟට ඉවක් බවක් නැත තැන තැන කෙල ගහන අය ඉන්නවා. බුලත් පිට කාලා වෙනවා. බුලත් පිට කාපියක් කියනකොට මේ රෝගය තුනත් එයා කෙල ගැහුවේ වාතයේ නම් කවුරු හරි පෑගුවොත් එයාට රෝගී බෝ වෙන්න පුළුවන්. ඊළඟට සමහරට අපිට ඉවක් බවක් නැතුව තැන තැන සොටු හුරලා දාන අය ඉන්නවා. මේ රෝගය තිබුණොත් ඒ තවත් කෙනෙකුට ව්‍යාප්ත වීමේ හැකියාවක් ඒ තුළ තියෙනවා. එහෙනම් මෙන්න මේ සෞඛ්‍ය පුරුදු ඇති කරනවා. මේ වර්තමානයේදී සෞඛ්‍ය පුරුදු නිරන්තරයෙන් පෙන්වලා දෙනවා. නමුත් අපි ළඟ සෞඛ්‍ය පුරුදු තිබුණේ නැහැ ඒක පැත්තකින්. ඇත්තටම තිබුණේ නැහැ. එහෙනම් වර්තමානයේදී මේ හඳුන්වා දීමත් එක්ක අපි ළඟ ටිකක් ආරක්ෂණ විධිවිධාන තියෙනවා. ඊළඟට අපි නිතර උණු වතුර බොනවා නම් වෛද්‍යවරුන්ගේ මතයක් තියෙනවා උගුර ආශ්‍රිතව දින කිහිපයක් රැඳිලා තියෙනවා කියලා. උගුර ආශ්‍රිතව රැඳිලා තියෙන මේ විස බීජ පෙනහළු වලට යාමට ඉඩ නොතබා උණු වතුර දවසට 4 වතාවක් විතර උණු වතුර බොනවා නම් ඊළඟට දවසට රස්න පිටේ කොත්තමල්ලි වගේ පාන ඉඟුරු කොත්තමල්ලි මේකට ඖෂධයක් වශයෙන් සිංහල වෛද්‍ය විද්‍යාවදී පෙන්නනවා. දවසට 3 වරක් විතර ඉඟුරු කොත්තමල්ලි බොන්න පුළුවන්කමක් තියෙනවනේ. ඇත්තටම පුළුවන් ඒක. ඉස්සර අපි ගෙදරකට ගියාම දෙන්නේ ඉඟුරු කොත්තමල්ලි. එතන මේ වගේ උණු වෙන යමක් පානය කරනකොට ඒ වගේ ගන්න ආහාර සීතකරණයට දාලා තිබුණොත් මේ රෝගේ බෝ වෙන්න ඉඩකඩ වැඩි. ඒ හින්දා අපි ගන්න ආහාරයත් උණුසුම්ම ගන්නවා නම් මේ රෝගේ වළක්වා ගන්න මඩ පවත්වා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟට හුමාලය ඇල්ලීම වගේ දේවල් තියෙනවා. ඊළඟට හුමාලය ඇල්ලනකොට අපිට ඖෂධ වර්ග තියෙනවනේ. ඔය සමහර වෙලාවට අපි සෙම්පතිස්යාවක්ගේ මාවහම අපේ යකිනාරංකොල මේ විවිධ ආකාරයේ දේවල් දාලානේ හුස්ම අල්ලන්නේ. එතකොට මේ ආකාරයේ දුමකරණය කරනකොට ශරීරගත වෙච්ච විස බීජ තියෙනවා නම් ඒවා වළක්වා ගන්න පුළුවන්. අපි එහෙන්ද කරන්න ඕනේ වළක්වා ගන්න එකයි. අපේ කොහෙද තියෙන්නේ කියන එක අපි දන්නේ නැහැ මෙහෙ වෙනකොට. මේ කතා කරන අපි ළඟ මේ සමහර විස බීජ වෙනකොට අපි ළඟට ඇවිදින්ද කියලා අපි දන්නේ නැහැ කවුරුවත්. හැබැයි අපි ළඟ තව කාට හරි නොයන්නයි අපි ඔක බලා ගන්න ඕනේ. එහෙනම් අපේ හාමුදුරුවෝ මේ ආත්මාර්ථකම් වෙන්න එපයි කියලා. හැබැයි රෝගී අපි ළඟින් වෙන කාට හරි යනවා නම් අපි ආත්මාර්ථකම් වෙන්න ඕන. ඒ මම වෙන කාටවත් දෙන්න බෑනේ. ඒ ආත්මාර්ථකම් වෙන වෙනකෙන් මගෙන් වෙන කාට හරි යන එක වළක්වා ගන්න. ඒ හින්දා අපේ ගෞරවනීය නෙළුවකන්ද නායක හඳුරු සඳහන් කරපු ආකාරයට මේ වෙනකොට ගොඩක් අය එන මානසික පීඩාවකින් ඇත්තටම ඊළඟට ඒ සමාජමය වශයෙන් අරගෙන බැලුවම ඇත්තටම පුතා සමහර වෙලාවට අපි දැන් පළවෙනි රැල්ලේදී ගම්වල එකතු කරලා එදිනෙදා ජීවත් වෙන්න බැරි අයට එදිනෙදා කුලී වැඩ කරලා ජීවත් වෙන අයට අපි විවිධ ආකාරي පාර්සල් හදලා දුන්නා. මේ අවස්ථාවේනකොට අර ඒ නිරෝධායන ක්‍රමත් එක්ක ඒ ක්‍රමයක් අපහසුතාවයටපත් වෙලා තියෙනවා. එහෙම දෙන්නත් සමහර වෙලාවට නෑ. තියන අයටත් නෑ, නැති අයටත් නෑ, මොකවත් කරගන්න විදිහක් නෑ. රැකියාවක් කරන්න කෙනෙක් එන්නේ නෑ. තමන්ගේ වත්තේ අපි හිතමු ගොවිතැන්පත් කරගත්ත එක්කෙනා කවුරු හරි සේවකයෙක් උදාගන්න ඒ අය එන්නෙත් නෑ. එතන මේ විවිධ
ගැටලු හමුවේදී විවිධ විවිධ ආකාරයේ අසරණතාවයන්ට පත් වෙලා සිටිනවා. විශේෂයෙන් මේ අසරණතාවයන්ට පත් වෙච්ච අය එදිනෙදා යමක් උපයාගෙන ජීවත් වෙච්ච අය. කුලී වැඩ කරන අය මං කියන්නේ. දැන් රජයේ රැකියාව කරන අයට මාසෙට වැටුප වෙනවා. ඊළඟට අර්ධ රාජ්‍ය සේවය කරන අයටත් වැටුපක් තියෙනවා. ඊළඟට විවිධ කම්පැනි වල වැඩ කරන අයට සමහරලාට අර වෙනත් දීමනා නැතුව මූලික වැටුප හරි දෙනවා. නමුත් දෛනික ජීවත් වෙන අයට මේ මොකවත් නැහැ. එහෙනම් මේ රෝගයත් එක්ක අපේ අසරණත්වයට පත් වෙලා තියෙන රජයන් සමහර වෙලාවට මේ සම රජයක්ම කළේ තියෙක. චක්කවර්ති සියනාද සූත්‍රයේ සඳහන් වෙනවා අදනානන් ධනේ අනුප්පදියමානේ දාලිද්‍යං මේ පුල්ලන් අගමාසි. මේ රටක විවිධ ගැටලු ඇති වෙනවා නම් අර්බුද හට ගන්නවා නම් සොරකම් හට ගන්නවා නම් දිලුඳු බව කරනකොටගෙනයි කියලා චක්කවර්ති සියනාද සූත්‍රයේ සඳහන් වෙනවා. එවනම් ඒ ආකාරයේ දිලුඳු බව පිටු දකින්න රජයකට සිද්ධ වෙනවා අර නැතිබෙරිය අයට යමක් දෙන්න. වර්තමානයේ වෙනකොට දීමනාවක් දෙනවා, කොවිඩ් දීමනාව කියලා දෙනවා. හැබැයි ඒ අතරේ අර මම පෙර සඳහන් කළා ඒවා මහා අහන්නත් අකමැති දේවල්. සමහර අය ඒ අසරණයන්ට දෙන්න තියෙන දේවල් තමන් පරිහරණය කරන අවස්ථා මේ වෙනකොට රජයට හසු වෙච්ච අවස්ථා තියෙනවා. ඒ කියන්නේ තියෙන දේ දෙන්න ඉන්න මිනිහා අර වැටයි නියරයි ගොයන් කනවන මොකද කරන්න කියලා අහනවා. කාටද මේ නඩුව කියන්නේ? කාටද කියන්නේ කියලා. ඒ බුදු අවස්ථාවල් තියෙනවා. හැබැයි ඒ බුදු අයට පහුගිය අවස්ථාවල දඬුවම් දීපු අවස්ථාවක් තියෙනවා. ඊළාට නිරෝධායනය කරන තැන් තියෙනවානේ. ඒ නිරෝධායනය කරන තැන් වල සමහර වෙලාවට බෝඩ් එක දාලා ගියාම කියනවා මොනවා හරි අසනීපයක් වුණාම මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමාට පොලිසියට හරි දැනුවත් කරන්න කියලා. නමුත් සමහර ඇත්තෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමාට දැනුවත් කරන්නේ නැහැ, පොලිසියට දැනුවත් කරන්නේ නැහැ. මොකක් හරි බයික් එකක් හරි ත්‍රිවිල් එකක් හරි අරගෙන ඇවිදලා හොර රහසේ වෛද්‍ය මධ්‍යස්ථාන වලට ගිහිල්ලා බෙහෙත් අරගන්නවා. ඒ වගේ අවස්ථා ඕන තරම් තියෙනවා. අපිට වගකීම් සහගතව කටයුතු කරන්න වගකීම් සහගතව කටයුතු කරන්න ඕනේ කියන්නේ. මේ රෝගය අපි නැති කරගන්න නම්, වළක්ව ගන්න නම්, පාලනය කරගන්න නම් අපි සෑම කෙනෙක්ම වගකීම් සහිතවම කටයුතු කරන්න ඕනේ කියන එකයි මම කියන්නේ. මේ විදිහට අපිට කතා බහ කරන්න විශේෂයෙන්ම අපි කවුරුත් දන්න මාධ්‍යයේදී නිරන්තරයෙන්ම කියන කාරණා බොහොමයක් ඔබ වහන්සේ අද දවසේ මේ වැඩසටහන තුලත් පැහැදිලි කරා. නමුත් මේවා නිරන්තරයෙන්ම කිය යුතු කාරණා බවට පත් වෙලා තියෙනවා. කොච්චර කිව්වත් මේවා ඒ විදිහටම සිද්ධ වෙනවා නම් මේ තරම් ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇති වෙන්න ඉඩකඩක් නැහැ. ඒ නිසා තමයි උන්වහන්සේට ඒ කාරණාවන් තව ටිකක් පැහැදිලි කරලා දෙන්න අපි තවත් ඉඩකඩක් ලබා දුන්නේ වැඩසටහන තුළ. අපේ හොඳනේ දැන් මේ කියපු විදිහට විවිධ ප්‍රශ්නකාරී තත්ත්වයන් එක්ක තමයි අපි සමාජයක් ඉදිරියට දැන් මේ ඉදිරියට යන්නේ. දැන් අපි හුඟක් අවස්ථාවලදී දකිනවා අපි පුළුවන් විදිහට තම තමන්ගේ කටයුතු කරගෙන මේ දේවලුත් ආරක්ෂා කරගෙන සෞඛ්‍ය නීති රීතිත් එක්ක ඉස්සරහට යන්න. ඔබ වහන්සේට ඔබ වහන්සේගේ දායක පිරිස් ඒ වගේම ශිෂ්‍ය ප්‍රජාව මේ අයගෙන් ලැබෙන තොරතුරු කාරණාත් එක්ක යමක් ඇති අපේ ප්‍රේක්ෂකාගාරයටත් යමක් පැහැදිලි කරන්න තවත් විශේෂයෙන්ම මනස පිළිබඳව මානසික තත්ත්වය යහපත් කරගෙන ජීවත් වෙනවා කියන එක හරි වටිනවා. ඒ වෙනුවෙන් තමයි දවස් අපි වැඩි වෙලාවක් වෙන් කරන්න බලාපොරොත්තු වෙන වැඩසටහන තුල. ඒ පැත්තේ යමක් කතා කරොත් මේ මොහොතේ හරි වටි අපේ හඳුන්නේ. ඔව්. දැන් ඉස්සෙල්ලා අපේ මිනිස්සු ගොඩක් කියා හිටියේ විවේකයක් නැහැ කියලා නේ. එහෙමයි. දැන් විවේක වැඩි වෙලා. දරුවෝ එක්ක ඉන්න වෙලාවක් නැහැ. ඊගාවට ගේ දොර වතු පිටිය ආස්පස් කරගන්න සුද්ධ කරගන්න වෙලාවක් නැහැ. කුඹුරට බහින්න වෙලාවක් නැහැ. ඒ වගේ කරුණු කාරණා මිනිස්සු කී හිටියා. නමුත් මහත්තයා දැන් මේ වෙන දේවල් එක්ක බලනකොට ඒගොල්ලෝ මතු පිටින් විතරක්ද මේ දේ කියලා තියෙන්නේ කියලා සමහරක් වෙලාවට හිතනවා අපිටනේ. ඒකට එහෙම මං කියන්නේ ඇයි? දැන් වෙලාව ඕන තරම් ලැබිලා තියෙනවානේ. තමන්ගේ ආධ්‍යාත්මික පැත්ත දියුණු කරගන්න. ගෙදර බිරිඳ දරුවෝ එක්ක සතුටින් ජීවත් වෙන්න දැන් කාලේ ඕන තරම් ලැබිලා තියෙනවා. නමුත් දැන් තියෙන ප්‍රශ්නේ තමයි එහෙම ඉන්න අවස්ථාව ලැබිලත් ඇයි එහෙම ඉන්නේ නැත්තේ? දැන් දවසකට ඇඳිරි නීතිය කඩ කරන අය කොච්චර අහුවෙනවදනේ? එහෙමයි. මම දැක්කා මේ අන්තර්ජාලයේ පෝස්ට් එකක් දාලා තියෙනවා.
මේ යන විදිහට ICU එකේ තියෙන ඇඳන් නෙමෙයි මදි වෙන්නේ මේ පොලිසියේ තියෙන හිරගෙවල් වල ඉඩකඩ තමයි මදි වෙන්නේ. ඒ තරම් පිරිසක් හැදින් නීතිය කඩ කරලා ගෙදරින් පිටතට යන්න උත්සාහ කරනවා. එතකොට අපිට හිතා ගන්න බෑ මේගොල්ලෝ මේ මානසික සුවය කියලා මොකක්ද මෙච්චර කල් බලාපොරොත්තු වෙලා තියෙන්නේ කියලා අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉස්සර මේ තරඟකාරී ලෝකය මේ විදිහට වෙන්න කලින් ඔය හැමදේමත් එක්ක ගෙදර පවුල බොහොම සමගියෙන් සතුටින් ජීවත් වුණා. එක එකාගේ අදහස් හුවමාරු කරගෙන අවබෝධ කරගෙන ජීවත් වුණා. නමුත් දැන් මේ තරඟකාරී ලෝකයේත් එක්ක සමහරක් වෙලාවට අම්මා තාත්තා උදේට වැඩට යනකොට දරුවෝ නිදි. වැඩට ගිහිල්ලා ආපහු ගෙදරට එනකොට දරුවෝ නිදි. එතකොට සමහරක් වෙලාවට දරුවගේ මූණ දකින්න වෙන්නේ සතියකින් පස්සේ නිවාඩු දවසක් වෙන්න පුළුවන්. ඔය කියපු දේවල් සිදු කරන්න දැන් ඕන තරම් අපිට කාලය හම්බෙලා තියෙනවා. Tamange ආධ්‍යාත්මික පැත්ත දියුණු කරගන්න මානසික සුවයක් ඒ පැත්තෙන් ලබා ගන්න කල්පනා කරන්න ඕන තරම් වෙලාව තියෙනවා. නමුත් අපේ කිසිම ප්ලෑන් එකක් නැහැ. ටයිම් ටේබල් එකක් නැහැ නේ. අද අපි හාමුදුරුවෝ සිහිපත් කළා වගේ උදේ නැගිටපු ගමන් ෆෝන් එකේ මොනවද තියෙන්නේ කියලා බැලුවා. තාත්තා අම්මා ඒගොල්ලන්ගේ ලෝකේ, දරුවෝ ඒගොල්ලන්ගේ ලෝකේ. එහෙම තමයි ජීවිතේ ගත වෙන්නේ. නමුත් මේක පැත්තකට දැම්මොත් මානසික සුවය ඇති කරගන්න අපිට තව කොච්චර ක්‍රම තියෙනවද? gedara දැන් අද ආර්ථික අපහසුතාව ගැන කතා කරන්නේ නේ. කණ්ඩ බොණ්ඩ ටික නැහැ. ජීවිතේ පවත්වාගෙන යන්න ආදායම් මාර්ගයක් නැහැ. Tamange වටේ කොච්චර වල්පැල තියෙනවද? මේ වල්පැල ටික උගුල් වල දාලා මඤ්ඤොක්ක ගහ. නේ? ගොටුකොළ ටික, මුකුණු වෙන්න ටික. දැන් මේකට හොඳම උදාහරණය තමයි ওই පළවෙනි රැල්ල ආවනේ. ඒ කාලේ ඕක හොඳටම නැගලා ගියා. මිනිස්සු වගා කරන්න පටන් ගත්තා. කුඹුරු ඒ දැන් වෙලාවට ඒ නිවාඩුව හම්බුනේ කුඹුරු වැඩ කරන කාලේ. නේද නායක? කුරන් කුඹුරුත් අස්වද්දන්න පටන් ගත්තා. ඒ නිවාඩුව හම්බුනේ මේ කුඹුරු අස්වද්දන කාලේ තුල. ඒ කාලේ හිටෝපු ඒ මඤ්ඤොක්කවල දැන් අල බැහැලා. දැන් අල බැහැලා දැන් මේ කාලේ මිනිස්සු කන්නේ ඒවා. ඒ කාලේ වපුරපු වීවල අස්සන්න දැන් ගෙට අරගෙන මේ ගබඩා කරගෙන මිනිස්සු තියාගෙන දැන් පරිහරණය කරන්නේ ඒවා. මේක බුදුහාමුදුරන්ගේ ධර්මයේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ දේශනා කළානේ. මේ ඒකේන භෝගේ බුංජේය ද්විකම්මං පයෝජේ චතුත්තං ච නිදාපේය ආපදාසු භවිස්සති. මේක හාමුදුරුවෝ කට කැඩෙනකම් බණවලට කිව්වනේ නේ. කට කැඩෙනකම් මේක හාමුදුරුවෝ බණවලට කිව්වා. නමුත් කොච්චර දුරට මේක ප්‍රායෝගිකව ජීවිතවලට අරගෙන ක්‍රියා කරලා තියනවද කියලා දැන් හොඳටම තේරෙනවා. දැන් අපේ හාමුදුරුවෝ සිහිපත් කළා මාසික ආදායමක් ගන්න කෙනෙකුට නම් සමහරක් වෙලාවට ඕක කියපු ගමන් ගැලවීමට ඕක කියනවා. මේක මේ දෛනිකව වැඩ කටයුතු කරන කෙනෙක් ඕක කොහොමද කරන්නේ? මේක එක කොටසක් කාලා දෙකක් ආයෝජනය කරලා එකක් තියලා මේ වගේ ආපදාවක් වුණාට පස්සේ අරගන්න ඕක හතරකට බෙදුවෙන් පස්සේ කොහොමද ජීවත් වෙන්නේ? හැබැයි ඔය කියන මිනිස්සු අර රජයෙන් දීපු 5000 අරගෙන ගියේ බාර් එකට. එහෙම අය ඕන තරම් ඉන්නේ. එහෙම තමයි ඕන තරම් ඉන්නේ. දැන් අද පොල් කඩන මිනිස්සෙක් කොච්චර හම්බ කරනවද නේ? දැන් අපිට ඉස්සෙල්ලා මේ පන්සලේ පොල් ටික කඩා ගන්න මිනිස්සෙක් හොයාගන්න බොහොම අමාරුයි. දැන් පන්සලට දවසකට 10කට 15කට වැඩි ඉන්න අනේ ආන්නේ මේ පොල් කඩ හිටිය දැන් පොල් ටික කඩා ගන්න දියන්න 1000ක් උපේන පොල් කඩන කෙනෙක්. පොල් 100කට යනවනේ. සාමාන්‍ය කුලිය වැඩ කරන මිනිස්සෙක් අනිවාර්යෙන් දවස් රුපියල් 2000කට වැඩි හොයනවා නේද? පොල් කඩ මිනිහා 10000ක් වෙනවා. එතකොට දවස් 25ක් වැඩ කළොත්
කෙලින්ම 60000ක් 70000ක් එතන තියෙනවා. නමුත් කිසිම කලමනාකරණයක් නැතුව තමන්ට ඕන විදිහට ධනිය වියපැහැදම් කරලා කලින් ක්‍රියා කරපු හින්දා දැන් ආර්ථික ප්‍රශ්න හින්දා මිනිස්සු මානසික අපහසුතාවයට ලක් වෙලා තියෙනවා. ඔය කියපු විදිහට ආයෝජනය කරලා තිබ්බ ආයෝජනය කියන්නේ සල්ලි විතරක් නෙවෙයි. ගහක් කොලක් හිටවලා තිබ්බනා නේද? අර කිව්වා වගේ මොන හරි ගෙදරට කණ්ඩ වම්බටු ගහක් හිටවගෙන තිබ්බනා මේ ඒගාවට මේක මේ අපිට මේ වගේ කරදරයක් වෙන්න පුළුවන්. අපි කීයක් හරි මේක ඉතුරු කරගෙන තියාගන්න ඕන. ඒව මිනිස්සු හිතුවේ නෑ. දැන් හිතන්න කාලේ. දැන් හිතන්න හොඳම කාලේ. දැන් හිතන්න හොඳම කාලේ. මේ දැන් කලින් මේක බොහෝ වෙලාවට දැන් අපිට හිතෙනවා මේ භූමිය තුල මහ පුදුමාකාර පුණ්‍යවන්ත භාවයක් තියෙනවා. මේ භූමිය තුල රටේ භූමිය තුල මිනිස්සුන්ගේ නෙමෙයි මම කියන්නේ භූමිය තුල මිනිස්සුන්ට කන්න නැති වෙනකොට ගස්වල පළදාව පිරෙන වෙලාවල් වලටමයි දෝ මේ වගේ දේවල් ඇති වෙන්නේ කියලා දැන් හිතනවනේ අපිටනේ. දැන් ගිය පාර හැදිච්ච වෙලාවට කොස් ගස්වල කොස් පිරිලා නායක හොඳට නේ අඹ ගස්වල අඹ පළදාව පිරිලා මිනිස්සුන්ට මේ පොළවේ පින්වත් බව නිසාද මේ වගේ තත්ත්වයන් වෙන වෙලාවදී ස්වභාව ධර්ම තවමත් අපි ගැන හිතනවා. තවමත් අපි ගැන හිතනවා. මේ පැත්ත ගැන කල්පනා කරලා ගහක් කොලක් හිටවගෙන ඒවැ මල් හැදිලා ගෙඩි හැදෙනකොට මේක හරියට භාවනාවක් වගේනේ නේ. Taman හිටවපු ගහක ගෙඩියක් හැදිලා තියෙනවා දැක්කහම මොන තරම් සතුටක් තියෙනවා. නේ? Taman අස්වද්දපු කුඹුරක අස්වැන්න නෙලා ගන්නකොට මොනතරම් මානසික සුවයක් ලැබෙනවද? එක පැත්තකින් මනස ඒකාකාරීව දැන් අද ගොඩක් වෙලාවට ඒකාකාරී බව කියලානේ කියන්නේ ගෙදෙට්ට වෙලා තනියෙන් ඉන්න බෑ. ඉතින් මේවා අපිට ඕන තරම් කරන්න පුළුවන් දේවල් තියෙනවා. දවසට ප්ලෑන් එකක් හදාගෙන මේ විදිහට මම දවස ගෙවන්නේ මේකට වෙන් කරගෙන මම මේ වෙලාවට බුදුන් වඳින්නේ මම මේ වෙලාවට විනාඩි 5-10ක් භාවනා කරනවා ආනාපාන සතිය වඩනවා බුදු ගුණ මෙනෙහි කරනවා නේ අපිට මෙන්න මේ ටයිම් ටේබල් එකක් හදාගෙන මේ වෙලාවට මේ දේවල් කරන්න වැඩපිළිවෙලක් හදාගෙන කටයුතු කළොත් මේ මානසික ආතතිය කියන එක දුරු කරගන්න පුළුවන්. එහෙමයි. වහන්සේ ඉතා හොඳින් පැහැදිලි කරලා දුන්නා අපිට පළවෙනි රැල්ලේදී අපිට ලොකු රැල්ලක් ඇති කරගත්තා වගාවන් පිළිබඳව ගෙදර දොරේ තියෙන ඉඩ කඩේ තට්ටු නිවාසවල වුණත් පුංචි වාජනයක හරි පැලයක් හිටව ගන්න උත්සාහ කරා. හැබැයි දෙවෙනි අවස්ථාව වෙනකොට අපි ඒ වගේම ප්‍රයෝජනය ගන්නවා. නමුත් දෙවෙනි අවස්ථාවේදී ඊළඟ අවස්ථාවක් ගැන එහෙම නැත්නම් හෙටක් ගැන හිතනවාද කියලා ප්‍රශ්නයකුත් තියෙනවා. අද දවසේදී ඔබට සමාජයට රටට ලෝකයට ආශිර්වාදයක් එකතු කරමින් විශේෂ ආශිර්වාදාත්මක කාරණාවකුත් එක්ක තමයි වැඩසටහන කරා ගමන් කරන නිමාව කරා ගමන් කරන අපි සූදානම් වෙලා ඉන්නේ. ඒක නිසා වැඩසටහනේ නිමාව තෙක්ම රැඳිලා ඉන්න කියලා බොහොම ආදරෙන් ආරාධනා කරන ගමන් මම බොහොම ගෞරවයෙන් ඔබ වහන්සේට ආරාධනා කරනවා අපේ හඳුන්නේ මේ සියලු දේවල් වලින් සංක්ෂිප්තයක්ත් එක්ක වැඩසටහන කරා නිමාවට ගෙන යන. එහෙම නැත්නම් අපිට තාමත් කියාගන්න බැරි වුණ යමක් තියෙනවා නම් අපේ ප්‍රේක්ෂකාගාරයට ඉදිරිපත් කරන්න. කොයි ප්‍රසංගතය ගැන කතා කළාම අපි ආරම්භය ගැන කතා කළා. එහෙමයි. ඊළඟ මේක ආරම්භය ඊළඟට මධ්‍යස්ථ මැද පැවතීම හා අවසානයේ කියන අවස්ථාවගේ මම තා කෙටියෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම මුලදීම සඳහන් කළා මේක සඳහන් කරන අධීර තුනක් කියලා. පළවෙනි අධීර තුන ශරීරගත වුණාම නොදෙනින අවදිය. රෝග ලක්ෂණ එතනින් පස්සේ මතුවෙනවා කියලා සඳහන් කරනවා ශරීර වේදනාව. ඊළඟට අක්සි වේදනාව. මේක හුඟක් වෙලාවට දැනගෙන හිටියා නම් පුංචි අය පවා අම්මලගෙන් අහන්න පුළුවන් අම්මේ මට මේ රෝග ලක්ෂණද කියලා. ඊළාට වමනය, පාචනය, නාසය තදවීම, ඇස් දැවිල්ල, මුත්‍රා දැවිල්ල පිලිස්සීම කියලා කතා කරන වෛද්‍ය විද්‍යාවේදී උණ ගැනීම, උගුරේ අමාරුව. ඒ නිසා පිරිසිදු ජලය දිනකට ලීටර් 1.5ක් විතර පානය කරනවා නම් මේක වළක්වා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඊට දෙවෙනි අධීරය කියලා කතා කරලා දින 4 ඉඳලා 8 දක්වා කාලේ. මේ දෙවෙනි අධීරයේදී රසයක් සුවඳක් දැනෙන්නේ නැති අවදී. අපි ගන්න ආහාරයේ රසයක් නැහැ. ඒ සකස් කරපු ආහාර ආදී වෙනත් දේවල සුවඳක් දැනෙන්නේ නැහැ. ඊළඟට අවම උත්සාහයෙන් තෙහෙට්ටුවක්.
මොකක් හරි කරන්න ගියාම අපිට එක් දේ කරන්න අමාරුයි. දෙන මහන්සියටපත් වෙනවා. ඊළඟට පපුවේ වේදනාවක් දැනෙනවා. ඊළඟට තද වෙනවා. ඒකට මේ කාලේ අර ශරීරයේ රුධිරය කරා ගමන් කරන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. ඒ දුර්වල වීම හේතු කරගෙන. ඔන්න ඒ හේතුන් තුළ රුධිරයේ ගුණාත්මකභාවය අඩු වීම කරනකොටගෙන අපි දැඩි වූ ආකාරයේ අර අසාත්මිකතාව විවිධ වූ ආකාරයන්ටපත් වෙන්න පුළුවන් කමක් වෙනවා. ඊළඟට තුන්වෙනි අවධිය කියන්නේ අධිර කියන්නේ රෝගී සුව වීමේ අවධිය කියලා පෙන්වන කරන වෛද්‍ය විද්‍යාවේදී. එතකොට දින 9 ඉඳලා දින 14 දක්වා ප්‍රතිකාර ක්‍රම ප්‍රමාද නොකළ යුතුම අවධිය. ඊළඟට දවසකට විනාඩි 15ක් 20ක් අවුවේ වාඩි වෙලා ඉන්න එක. මේක හරි වැදගත්. ඊළඟට දවසට පැය 7-8ක් වේකිව ඉන්න එක. ජලය ලීටර් 1.5ක් පානය කරන්න ඕන දිනකට. සියලු ආහාර උණුසුම් ආහාර ගන්න ඕන. ඊළඟට මේ වෛරසයෙන් අපි මෙතන මේ වෛරසයේ pH අගය පෙන්වන්න කරන වෛද්‍ය විද්‍යාවේදී 5.5 ඉඳලා 8.5 දක්වා පරාසයක මේ රෝගීන්ගේ pH අගය පවතින්නේ කියලා. එහෙනම් මේ තුරන් කිරීම සඳහා ඊට වඩා pH අගය වැඩි යුතු ආහාර ගන්න ඕන. ඒ සඳහා වෛද්‍ය අංශ විසින් නිර්දේශ කරපු ආහාර රට්ටුවරුවක් තියෙනවා. කෙසෙල් දෙහි වගේ දේවල් pH අගය 9.9ක් තියෙනවා. මේක ගෙවල් වල ඉන්නාට හරි වැදගත් වෙනවා. පහළමන් වල 8.2ක් තියෙනවා pH අගය. අලිගට පෙරවල 15.6ක් pH අගය පවතිනවා. සුදුලුවන වල 13.2ක් pH අගය පවතිනවා. අඹ වල 8.7ක pH අගයක් පවතිනවා. අන්නාසි වල 12.7ක pH අගයක් පවතිනවා. ඒ දේවල් ආහාරට ගන්න එක හොඳයි. ඔව් ආහාරට ගන්න එක මේක නිතර ආහාරට ගන්නවා නම් හොඳයි. දොඩම් වල 9.2ක pH අගයක් පවතිනවා. ඒ හින්දා කොවිඩ් ආසාදනය වෙච්ච කෙනෙකුට වඩාත් හොඳින් මේක දැනගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. උගුරේ කහනවා. ඊළඟට නිතර උගුර වියලෙනවා. වියලි උගුරු ස්වභාවය. ඊළඟට වියලි කැස්සක් පවතිනවා. ඊළඟට ඉහළ උෂ්ණත්වයක්. හුස්ම ගැනීම අපහසුතාවය පවතිනවා. සුවඳ හා රස නැති වෙනවා. මෙන්න මේ හේතුන් තුල අපිට මේ රෝගයේ ශරීරගත වෙලා තියෙනවා නම් දැනගන්න හඳුනගන්න පුළුවන් කමක් ලැබෙනවා. අපිට පරිස්සම් වෙන්න පුළුවන් කමක් තියෙනවා. වෙනත් අයට පරිස්සම් වෙන්න කියලා ඒ පිළිබඳව දැනුවත් කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ හින්දා අපි සම කෙනෙක්ගේ ප්‍රාර්ථනාවන්නේ මේ රටෙන් මේ රෝගය ඉක්මනින් තුරන් වෙන්නයි කියන වගේම නිරෝගීමත් පරපුරක් බිහි වෙන්නයි කියලා ප්‍රාර්ථනා කරනවා වගේම ඒ රෝගය අපි එක්ක ජීවත් වෙන්න වෙන හින්දා කාලයක් අනිත් අය මුදවාගෙන අපිත් මිදෙමු කියන එකයි. බොහොම පිං අපේ හඳුන්නේ. ඔබ වහන්සේ බොහොම ගෞරවයෙන් ආරාධනා කරන අපේ හඳුන්නේ අවසානයේ කරා අපි රැගෙන යන්න ඉතයි. එතකොට අපි දැන් හිතන්න ඕන මේ රෝගයත් එක්ක පරිස්සම් වෙමින් මේ මානසික සුවයත් කඩෙන්න දෙන්නේ නැතුව වර්ධනය කරගෙන මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න වටපිටාව අපි හදා ගන්නවා. අපිට ගෙදර ඉන්නකොට මේ මානසික සුවය ඇති කරගන්න විවිධාකාර දේවල් කරන්න පුළුවන් කියලා අපි කතා බහ වුණා. මුලින් කිහිපයක් කිව්වා. ධම්ම තාත්තා කනගාටු වුණා දරුවොත් එක්ක ඉන්න වෙලාවක් තිබෙන. දැන් අතපසු වෙච්ච දේවල් දරුවන්ට කියලා දෙන්න දැන් හොඳම කාලය විශේෂයෙන් ಗುಣධර්ම පැත්ත. ගෙදර ආච්චි සීයා ඉන්නවා නම් ඒගොල්ලන්ට සමීප කරලා පරණ කතන්දර නේ ඒ කතා වලින් කොච්චර ආදර්ශ දුන්නද කොච්චර මනස හැදුවද අපේනේ ඔය මහදනමුත් අය ගෝලියොරත් මේ රොත්තයි කියලා කතා මාලාවේ මොනතරම් ආස්වාදයක් මොනතරම් පණිවිඩ ජීවිත අත්දැකීම් අපිට ලබා දුන්න අපේ ආච්චිලා සීයලා ඒ අපිව ලං කරගෙන කියලා දිලා අන්න එතනට දැන් එන්න හොඳම වෙලාව දරුවන්ට දැන් මම මේ ඉන්ටර්නෙට් එකේ දැක්ක මේ දැන් අපි මේ දකින්නේ නැති පැත්තක් තියෙනවා මේක සමහරක් වෙලාවට දරුවන්ට දැන් දෙමව්පියෝ පෙන්වන්න බැරි තත්ත්වයට ඇවිල්ලා අර කිව්වනේ මේ ඔන්ලයින් එකෙන් ෆෝන් එකට එවනවා වැඩ ටික දැන් ළමයින්ට සමහරක් වෙලාවට දෙමව්පියෝ එක්ක තරහක් තියෙනවා. ඇයි හැම වෙලාවෙම 24 පැයම දැන් මේක ගෙදර කට්ටියම එකතු වෙලා මේගොල්ලන්ට කරවන්න හදන්නේ. කට්ටියම එකතු වෙලා මේ කරන පැය 24ම ගෙදර කට්ටියත් එක්ක එකතු වෙලා මේ වැඩ ටික ඉවර කරගන්න බැරි සීන් එකක් තියෙන්නේ කියලා මම දැක්ක තියෙනවා Facebook කී. ඉතින් එහෙම එක පැත්තකට ගිහින් එකම දෙයක්
කරන්නේ නැතුව විවිධාකාර පැතිකඩ ඔස්සේ හිතලා කල්පනා කරලා විශේෂයෙන් අපේ ගුණධර්ම පැත්ත මානසික සුවය ඇති කරගන්න මේ මානසික ශක්තිය කියන එක මේ රෝගියත් එක්ක ඔරොත්තු දෙන්න ඉතාම වටිනවා. එහෙමයි. මේක ප්‍රතිශක්තිකරණය අඩු වෙනවා මානසික සුවය සතුට බිඳ වැටුනොත් ඒක රඳාපවත්වා ගන්න ඕන. ඒකින්ද ඒ ක්‍රියාවලිය සිදු කරන ගමන් සෞඛ්‍ය නිරෝධායන රීති අනුගමනය කරමින් ඒවට මුහුණ දෙන්න වටපිටාව අපි හදාගෙන කටයුතු සිදු කරන තව එකක් තියෙනවා. මට මේ Facebook එකේ තිබිලා හම්බුණා ලෝකයේ රීස්ටාර්ට් වෙමින් පවති ඔබේ නොසලකිලිමත් කමින් ඔබවද ඩිලීට් විය හැක. එහෙමයි. මේක දාලා තිබ්බේ. ඇත්තනේ කතාවනේ. ඇත්ත කතාව. දැන් අපි කියන ඕසෝන ස්තරය හිල් වෙහිලා. වායු දූෂණය අඩු වෙලා. ඈ ලස්සන ලෝකයක් අපිට ආයි බාර දෙවි. හැබැයි ඒ වෙනුවට ගන්න මේ ගොදුර තමයි වැරදි කියලා දාලා තියෙනවා සමහරක් වෙලාවට. ඒකින්ද මේ අප්ඩේට් වෙන කාල පරාසය තුලදී බ්ලීඩ් වෙලා යන්නේ නැතුව හොඳට සෞඛ්‍ය නීති රීති අනුගමනය කරමින් මේකට මුහුණ දෙන්න පුළුවන් වටපිටාව ශක්තිය තුනුරුවන්ගේ පිහිටෙන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රැකවරණේ සියලු දෙනාටම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම පිං අපේ හඳුනේ. අපේ හඳුනර පුටා ගැනීමක් කරා වගේම ලෝකයේ රීස්ටාර්ට් වෙනවා. ඉවසලා මේ මානවයා කරන කුහකකම් වෙන්න පුළුවන් මේ පරිසරයට සෝබාදහමට කරන වැරදි ක්‍රියාවන් සියල්ලම සෝබාදහම ඉවසලා බැරිම තැන දැන් රීස්ටාර්ට් එකක් කරනවා. සමහර විට ඩිලීට් වෙන්න පුළුවන්. ඒ නිසා පරිස්සම් වෙන එක හරි වටිනවා. අපේ හඳුනේ අවසාන වශයෙන් යමක් දේශනා කරනවා. තරංග මහත්තයා මට හිතෙනවා මේ කාලෙවත් මේ පාර්ලිමේන්තුව අක්‍රිය කළා නම් හොඳයි කියලා. මොකද පළවෙනි වතාවේ COVID-19 ආවහම ජනාධිපතිවරයා විතරයි හිටියේ. එතුමා ඍජුවම සෞඛ්‍ය අංශත් එක්ක සාකච්ඡා කරලා අවශ්‍ය වෙලාවට අවශ්‍ය තීන්දුව අරගෙන ක්‍රියාත්මක කළා. ඒ නිසා තමයි අපි කෙටි කාලයක් තුල මේ වසංගතය ව්‍යාප්ත වෙන්න ඉඩ නොදී රැකගත්තේ. වෙන මේක හාස්කමක් නෙමෙයිනේ. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මේ පාර්ලිමේන්තුව තියෙන නිසා මේගොල්ලෝ අතර එක කතා බහක් නැහැ. අපිට තීන්දුවක් තීරණයක් ඕන වෙලාවට ගන්න විදිහක් නැහැ. දැන් මේ දවස්වල මොකද්ද තියෙන්නේ? මේ දවස්වල මේ මැරෙන අයවත් රෝගයේ ව්‍යාප්ත වෙනකොට මේක සමනය කිරීමවත් නෙවෙයි තියෙන්නේ. මැරිච්ච මිනිහට මොකද කරන්නේ? ආදාහනය කරනවද භූම දානය කරනවද? දැන් මේක කොච්චර කාලයක් ඇදගෙන යනවද? පාර්ලිමේන්තුව නොතිබුණා නම් ඕක කැබිනට් එක තීරණයක් ගන්න ඕන එකක් නෙමෙයිනේ. පාර්ලිමේන්තුව නොතිබුණා නම් ජනාධිපතිතුමා මේ වෙනකොට ওই තීරණ අරන් ඉවරයි. අවශ්‍ය අදාළ වලට යොමු කරලා. ඒක තමයි ඇත්ත. ඒ නිසා මේ වැඩසටහන නරඹන කවුරු හරි කමක් නැහැ මේක අවශ්‍ය අදාළ අංශ වලට දැනුවත් කරලා පුළුවන් නම් මේ ජනාධිපතිවරයාට බාර දෙන්න සෞඛ්‍ය අංශ වලට මේක යොමු කරලා වහාම තීරණයක් ගන්න. අපි මේක කතා කරන එකේ තීරම මොකද්ද? සංවාද වාද කරන්න පුළුවන් ඇති වැඩේ මොකද්ද? ඒ නිසා පළවෙනි කාරණේ අන්න ඒක. ඊළඟ එක තමයි අපි සරල ජීවන පැවැත්මෙන් සංකීර්ණ ජීවන ක්‍රියාවලියකට නතු වීමේ ආදීනව මේ භුක්ති විඳින්නේ. පැරණි සමාජ ක්‍රමය කායිකවත් මානසිකවත් නිරෝගීව ජීවත් වුණේ ওই මොන වසංගතයාවත් ඒගොල්ලෝ ඒවට මුහුණ දීලා ජීවත් වුණේ සරල දිවි පැවැත්ම නිසා. ඒකට දැන් මාරු වෙන්න ඕන. අපි පටන් ගත්තේ මාරු වෙන සංක්‍රාන්තික කාලයක් කියලානේ. අන්තර්ජාලයේ තිබුණ සංක්‍රාන්තික අවස්ථාවක් කියලා අවසන් කරන්න ඒ තමයි මාරු වෙන්න කියලාම තියෙනවා. මොකද්ද? පීසායකෙන් කුරක්කන් රොටියට, සම්බහාලෙන් කැකුළු හාලට, පෝක් කරියෙන් මුං මස් කරියට, සොසේජස් වලින් පොලොස් වලට, කෘතිම බීමෙන් පිරිසිදු වතුරට, ෆ්‍රයිඩ් රයිස් එකෙන් සුප් වතුරට, කිරිපිටි වලින් කොළ කැඳ වලට, අයිස්ක්‍රීම් වලින් මුදවපු කිරි වලට, සුප් කැටයෙන් ස්වාභාවික කුළු බඩු වලට, බටහිරකමෙන් දේශීයකමට, රෝගී බවෙන් නිරෝගීකමට, අකල් මරණයෙන් දීර්ඝායුෂයට. මාරුණා නම් ප්‍රශ්නෙට විසඳුම ලැබිලා තියෙයි. අද ඉතාමත් වටින කතා බහක් අපි ඔබත් එක්ක බෙදා හදාගත්තේ. මා ඔබට පොරොන්දුවක් වුණා අද වැඩසටහන නිමා කරන්නේ ඔබට සමස්ත සමාජයටම රටට ලෝකයට ආශිර්වාදයක් එකතු කරමින් කියන එක. ඒ සඳහා ඉඩකඩක්
තව මොහොතකින් ලබා ගන්න බලාපොරොත්තු වෙන මා ඉතාමත් ගෞරවපූර්වක නමස්කාර පූර්වක ස්තුතිවන්ත වෙන්න සූදානම් වෙනවා මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ කතිකාචාර්ය තෙකටන රජහින ගුණසිරි සදාම් නිකේතේ ගරු අධ්‍යක්ෂ දුරන්දර අලුගන්නා මුදලියවත දීපාලෝක විහාරයේ විහාරාධිපති අවසරයි පූජනීය ලෝකන්ද ඥානන්ද අපේ හඳුනන බොහොම පිං අද දවසේත් වැඩියාට ඒ වගේම දංගල්ල රජමහා විහාරාධිපති දොම්පේ සේනාය ජාතික පාසලේ ගරු විදුහල්පති අනුරාගොඩ ධම්මාරාම අපේ හඳුනන්නේ වහන්සේලාත් බොහොම පිං ඒ සමගම මම වහන්සේට ආරාධනා කරනවා මේ ගෞරවපූර්වක නමස්කාර ස්තුතියෙන් පස්සේ අපිට ආශිර්වාද එකතු කරන්න කියලා වහන්සේට ඒ සමගම නාරංගවල ශ්‍රී සුමන කීර්ති මහ පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති රාජකීය පඬිත පුටුපාගල ඥානබුද්ධ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාත් බොහොම පිං අපේ වන්දනා දවසේ වැඩියට එසේනම් හිතවතුනි අපි ඔබට ප්‍රාර්ථනා කරන්නේ සුවපත් වූ හෙට දවසක් උදා වෙන්න කියලා. ඒ දවස ප්‍රාර්ථනා කරාටම උදා වෙන්නේ නැහැ. ඒ නිසා ඒ සඳහා සූදානම් වෙන්න, ඒ සඳහා අවශ්‍ය වටපිටාව සකස් කරගන්නට ඔබ සූදානම් වෙන්න. ඔබේ වටපිටාව සකසා ගන්න. සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමයේදත් එක්ක අපේ මනසත් ශක්තිමත් කරගෙන අපි ඉදිරියට යමු. හැමදෙනාම එකා වගේ නැගී සිටිමින්. එසේනම් අවසරයි අපට අදට ඔබෙන් සමුගන්න අපේ මුණ ගැහිම යලිත් ලබන සොල්දාවේ. හැමදෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරන බොහොම ගෞරවපූර්වකව අපි හැමදෙනාටම ආශිර්වාද එකතු කරන්නට. වර්තමානයේ අපේ රට ලෝකය කොවිඩ් වසංගතයේ හේතුවෙන් දැඩි අසරණත්වයට පත් වෙලා සිටින වෙලාවේදී යාත්‍රා වැඩසටහනේ අවසානයේදී සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කළ සෙත් කවියක් ගායනා කරන්නයි බලාපොරොත්තු වෙන. කටහඬ ලස්සන නොවෙන්න පුළුවන්, නමුත් සෙත් කවිය මේ පිළිබඳව මම ජ්‍යොති ශාස්ත්‍රඥ අපේ ජයන්තපී විතාන මහත්මයාට කතා කරලා කිව්වා මට අද මේ රාත්‍රී කාලයේ මේ යන වැඩසටහනේ සෙත් කවියක් ගායනා කරන්නව සකස් කරලා දෙන්නයි කියලා. එතුමා සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කළා, ඒ සෙත් කවිය සකස් කරලා දුන්නා. එතුමාටත් පින් සිද්ධ වෙන්න රටවාසී සියලු දෙනාට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරලා සෙත් කවිය සජ්ජායනා කරනවා. සමත කරවන තෙදැති ගුණ බල උදිත වෙනු දෙව් සමිඳුනි සුගත සම්බුදු සසුන සුරකින ගුරුල සුන මත වඩමිනි දියත පැතිරෙන කොරෝනාරෝ ගයෙහි බලමුළු සිඳමිනි සුකිත බලදේ සියලු සතසුර කින්න බුදු වෙන දෙවිඳුනි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.